අයිබෝන් අද අපි මේ ආරම්භ කරන්නේ 2023 පන්තිය. ඔයාලා 2023 උසස් පෙළ ලියන්න සූදානමින් සිටින දරුවෝ මේ වෙනකොට සාමාන්‍ය පෙළ විභාගයේ ලියලා උසස් පෙළ විෂයන් තෝරාගෙන ICT විෂය තෝරාගෙන ඇති උසස් පෙළ එක් විෂයක් විදිහට. ඉතින් ඕගලන්ට මුලින්ම විශ්වාසයක් ඇති වෙන්න මේ ICT විෂය තුල උසස් පෙළ ICT විෂය තුල මගේ ගුරු භූමිකාව මොකක්ද කියන එක මුලින්ම පැහැදිලි කරන්න ඕන. මගේ නම ඔයගොල්ලෝ හැමෝම දන්නවනේ. පුබුදු විජේකෝන්. ඉතින් මම කුරුණෑගල ප්‍රදේශ කෙනෙක්. මම කුරුණෑගල මලියදේ විද්‍යාලයෙන් තමයි අධ්‍යාපනය හැදෑරුවේ. එක වසර ඉඳන්ම 13 වසර දක්වාම. ඉතින් 2003 වර්ෂයේ තමයි මම උසස් පෙළට පෙනී සිටින්නේ විද්‍යා විෂය ධාරාවෙන්. ඉතින් ඊට පස්සේ විද්‍යා විෂය ධාරාවෙන් ඉහළින් සමත් වෙලා මම තොරතුරු තාක්ෂණ උපාධියක් කිරීමේ ආසාව තිබ්බ නිසා ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනයට සම්බන්ධ වෙලා වසර 4ක විද්‍යාවේදී ගෞරව උපාධියක් BSc උපාධියක් තොරතුරු තාක්ෂණය සඳහා වසර 4ක විද්‍යාවේදී ගෞරව උපාධියක් පන්ති සාමර්ථයක් සහිතව සමත් වෙලා ඊට පස්සේ මං ශාස්ත්‍රයේ මෘදුකාංග ඉංජිනේරුවරයෙක් ලෙස සේවය කළා. ඒ කරන කාලේ විද්‍යාපති උපාධිය පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ MSc උපාධිය පරිගණක විද්‍යාව සඳහා කම්පියුටර් සයන්ස් සඳහා ලියාපදිංචි වෙලා ඒක සම්පූර්ණ කරා ඔය කියන යුගයේ. ඊට පස්සේ ඉගෙනීමේ ආසාවක් එදා ඉඳන්ම තිබ්බා. නමුත් උගන්වන්න විෂයක් තිබ්බේ නැහැ. උසස් පෙළට ICT කියන විෂය ඔය කියන යුගයේ හඳුන්වා දීලා තිබ්බේ නැහැ. සාමාන්‍ය පෙළ ICT විෂය නම් තිබ්බා. නමුත් උසස් පෙළට පන්තියක් කරන්න උසස් පෙළ විෂයක් කිරීමේ ආසාවක් තිබ්බා. නමුත් එහෙම විෂයක් තිබුණෙත් නැහැ. ඔය කියන කාලේ මං බාහිර උපාධි සඳහා පන්ති පැවැත්තුවා. ඉගෙනීමේ ආසාව නිසා මෘදුකාංග ඉංජිනේරුවරයෙක් ලෙස සේවය කරන කාලේ ඊට පස්සේ හදිසියෙම මේ විෂය එකපාරම හඳුන්වා දෙනවා. මේ විෂය හඳුන්වා දුන්න මුල් කාලේ ඉඳන්ම මට හිතුණා මේ විෂයට පන්තියක් කරන්න ඕන කියලා. මොකද ඒ යුගයේ තොරතුරු තාක්ෂණ උපාධිධාරීන් මේ පාසල් පද්ධතිය තුලත් උපකාරක පන්ති තුලත් ඇත්තටම ගුරු භූමිකාව තුළ හිටියේ නැහැ. ඉතින් මට හිතුණා මේ ගුරුවරුන්ගේ තියෙන පුරප්පාඩුව සම්පූර්ණ කිරීමටත් දරුවන්ට හරියට විෂය දැනුමක් දෙන්නත් මේ විෂයට පන්තියක් පටන් ගන්නවා. එතකොට ඒ වෙනකොට ඇත්තටම ICT විෂය ජනප්‍රිය නැහැ. ඊටාම සුළු පිරිසක් තමයි මේ කුරුණෑගල නගරේ නෙමෙයි මුල් ලංකාවෙම ගත්තත් ඊටාම සුළු පිරිසක් තමයි මේ විෂය තෝරගත්තේ. ඒ කාලේ මේ තාක්ෂණ වේද විෂය ධාරාව හැම ඇවිල්ලා තිබෙත් නැහැ. කලා, වාණිජ සහ මැත්ස් කරන දරුවෝ ඊටාම සුළු පිරිසක් මේ විෂය තෝරගත්තා. ඊට පස්සේ මම සිංහල මාධ්‍ය සහ ඉංග්‍රීසි මාධ්‍ය කියන දෙකෙන්ම පන්ති පටන් අරන් ඊටාම සුළු ශිෂ්‍ය සංඛ්‍යාවකින් අපි පන්ති ආරම්භ කරේ. මට මතකයි පළවෙනි දවසේ ළමයි 6 දෙනයි අපේ පන්ති හිටියේ. ඉතින් ওই විදිහට පටන් ගත්තේ 2009 අවුරුද්දේ. ඉතින් මේ වෙනකොට වසර 12ක් විතර ගත වෙලා තිනවා මගේ මේ ගුරු වෘත්තිය තුල. ඉතින් මේ වෙද්දි ලංකාවේ තියෙන ලොකුම ICT පන්තිය මම නිර්මාණය කළා. කුරුණෑගල සිප්පින් ආයතනය තුල ළමයි 1000කට වැඩි සිසු පිරිසක් එකම තැනකට එකතු වෙන එකම ICT පන්තිය තමයි මගේ ICT පන්තිය. දැන් මේ වෙනකොට මට කුරුණෑගල නගරේ විතරක් ළමයි මේ 2021 සහ 22 කණ්ඩායම් ගත්තොත් ළමයි 2500කට වැඩි පිරිසක් මගෙත් එක්ක මේ වෙනකොට අධ්‍යාපනය ලබනවා. ඒ වගේම මම සිසුන් 10000කට වැඩි පිරිසකට මේ වෙනකොට උගන්වලා තිනවා. ඒ අතරේ සිසුන් 1000 ගාණක් සරසවි වරම් ලැබලා තිනවා. ඉතින් මේ වසර 12ක කාලය තුල ඉහළම ප්‍රතිඵල අපි නිර්මාණය කළා. අපිත් එක්ක ඇත්තටම මේ කුරුණෑගල සහ මහනුවර නගරවල දිස්ත්‍රික්ක ගණනාවකින් විෂය ධාරා ගණනාවකින් සිසුන් අපිත් එක්ක සම්බන්ධ වෙනවා. ඉතින් හැම අවුරුද්දකම අඛණ්ඩව දිස්ත්‍රික්කේ පළවෙනිව අපිට නිර්මාණය වුණා. ඒ වගේම ඔයගොල්ලෝ අයිලන්ඩ් රැන්ක්ස් මං ටෙලිග්‍රෑම් ගෲප් එකේ අපේ ප්‍රතිඵල ඔක්කොම දාලා තිනවා. ඉතින් අයිලන්ඩ් ෆස්ට් කියන ප්‍රතිඵලය දිවයිනේ ප්‍රථමයා. මේ අයිලන්ඩ් ෆස්ට් කියන ප්‍රතිඵලය අපිට දෙවරක් නිර්මාණය කරන්න පුළුවන් වුණා 2015 අවුරුද්දේ සහ 2018 අවුරුද්දේ. ඉතින් අයිලන්ඩ් ෆස්ට් අමතරව අයිලන්ඩ් සෙකන්ඩ්, තර්ඩ්, ෆෝර්ත් ඔය විදිහට දිවයිනේම ඉහළම ප්‍රතිඵල අපිට මේ කුරුණෑගල නගරයෙන් සහ මහනුවර නගරේ නිර්මාණය කිරීමේ හැකියාව ලැබුණා. ඉතින් ඒ හැම ප්‍රතිඵලයක් ගැනම මම උපේක්ෂා සහගතව කතා කරන්නේ මට ගොඩක් සතුටුයි. ඒ හැම ප්‍රතිඵලයක්ම ඇත්තටම දරුවන්ගේ කැපවීමේ ප්‍රතිඵල. කියන්නේ දරුවන්ගේ දක්ෂතාවය සහ කැපවීම. ඒතර අපේ පන්තියේ කියන දරුවෝ ගත්තොත් අපි හැමෝටම මම එකම විදිහට උගන්වන්නේ. එකම දේශනෙට මේ හැමෝම සවන් දෙන්නේ. එකම සටහන ලියන්නේ එක්කෙනෙකුට විශේෂත්වයක් දක්වන්නේ නැහැ. ඉතින් එහෙම තියෙද්දි මේ දරුවෝ මේ ඉහළ ප්‍රතිඵල ගන්න ඇත්තටම ඒ දරුවන්ට තමයි මේ ප්‍රතිඵලේ වටිනාකම දෙන්න ඕනේ. ඒ දරුවන්ගේ දක්ෂතාවයයි කැපවීමයි.
ඉතින් ඒ තුලින් සනිටුහන් වෙනවා අපේ පන්තියක ඉගෙන ගත්තොත් වැඩ කරන දරුවෙකුට තමන්ගේ ප්‍රතිඵලය කරා යන්න පුළුවන්. හැබැයි ඕගොල්ලෝ වැඩ කරේ නැත්නම් කවදාවත් ඒ වගේ ප්‍රතිඵලයකට යන්න බෑ. මේ ප්‍රතිඵල එකක්වත් මම ඒගොල්ලන්ට දුන්න ප්‍රතිඵල නෙමේ. ඒගොල්ලෝ මම උගන්වන දේ හොඳින් ග්‍රහණය කරගෙන ඒගොල්ලෝ කැප වෙලා වැඩ කරලා ගත්ත ප්‍රතිඵල. ඒ නිසා මේක හොඳින් මතක තියාගන්න ගුරුවරුන්ට ප්‍රතිඵල ළමයින්ට දෙන්න බෑ. නමුත් ගුරුවරයෙකුට ප්‍රතිඵලයක් කරා යන්න ළමයෙකුට මඟ පෙන්වන්න පුළුවන්. ඒ මඟ පෙන්වීමෙන් පස්සේ දරුවා ඒ ගමන යනවද නැද්ද කියන එක දරුවගේ තීරණයක්. ඉතින් මේ ප්‍රතිඵල පිළිබඳ අපිට ලොකු සතුටක් තියෙනවා. මොකද මම විෂය කරුණු හරියට පිළිවෙලට උගන්වලා සිලබස් එක නිවැරදිව ආවරණය කරලා ගැටලු සාකච්ඡා කරලා ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කරපු නිසා තමයි ඒ වගේ ප්‍රතිඵල වලට මේ දරුවන්ට යන්න මඟ පෙන්වන්න පුළුවන් උනේ. ඉතින් ඒ දරුවන්ගේ දක්ෂතාවයේ කැපවීම තමයි එතන ඉහළම තැනින් අපි අගය කරන්න ඕන. ඉතින් ඔය විදිහට අපි අපේ ICT පන්තිය කරගෙන යනවා. එහෙම යද්දි මේ මෑතකදී තමයි මේ කොරෝනා ව්‍යසනය එක්ක අපිට මේ ඔන්ලයින් පන්ති ක්‍රමයට යන්න උනේ. ඉතින් මම ඇත්තටම ආසාවෙන් හිටියා ඔයගොල්ලෝ පළවෙනි දවසේ දැකලා hina වෙලා ඒ මූණු ටික අඳුරගෙන අලුත් දරුවෝ හඳුනගෙන පන්තිය ලස්සනට ආරම්භ කරන්න. ඉතින් කෙසේ හෝ අවාසනාවකට අපි දෙගොල්ලගේ මේ විදිහට පන්තිය ආරම්භ කරන්න බැරි වුණත් අපි මේ ක්‍රමයට ආරම්භ කරලා ඊටාම ඉක්මනදී අපිට ඔයගොල්ලෝ හම්බෙලා කතා කරලා පන්ති ඉගෙන ගන්න පුළුවන් වෙයි කියන බලාපොරොත්තුවත් එක්ක තමයි මම ඉන්නේ. ඉතින් අපි ඉක්මනින්ම ඒ ප්‍රාර්ථනාව තියාගෙන ඉමු. ලස්සනට භෞතික පන්ති ඉගෙන ගන්න. මොකද ඔන්ලයින් ක්‍රමයට කොච්චර ඉගෙන ගත්තත් භෞතික පන්තියක් වගේ හිතට දැනෙන්නේ නැහැ. විෂය කරුණු උගන්වද්දි පවා දරුවන්ගේ මූණු වල හිනාව සහ දරුවන්ගේ ඇස් වලින් බලාගෙන ඉන්න දේ දකින්නකොට තමයි ගුරුවරයෙකුට ජවයක් ලැබෙන්නේ උගන්වන්න. ඒ වගේ මම උගන්වන දේ හොඳට තේරුණාද නැද්ද කියලා ඇහුවත් නැතත් දරුවන්ගේ මූණු වලින් දැනෙනවා ඒ දේ හරියට තේරුණාද නැද්ද කියලා. ඉතින් අන්න ඒ දේවල් අපිට මේ ඔන්ලයින් පන්තියකින් හරිම අමාරුයි කරන්න. මොකද මට ඕගලන්ගේ ෆීඩ්බැක් එකක් එලෙසම නොලැබෙන නිසා. ඉතින් අපි ලයිව් පන්තියක් Zoom වලින් කරා වුණත් දරුවන්ගේ අර භෞතික පන්තියක් එක්ක එක සංසන්දනය කරන්න බෑ. කෙසේ හෝ අපිට කළ හැකි උපරිම දේ අපි ඔන්ලයින් පන්තිය හරහා කරනවා. ඉතින් අපි මේ කටයුතු ටික ලස්සනට කරගෙන යන් අපිත් එක්ක දිගින් දිගට රැඳිලා ඉන්න. ඊට පස්සේ මම කියලා දෙන්නම් ඔයගොල්ලෝ මේ ICT විෂය තෝරගන්න ඕන කොහොමද කියන එක. ඒතර උතන මෙතන ඇති මේ දේශනාවට සම්බන්ධ වෙන අය සාමාන්‍ය පෙළ ICT විෂය කරපු අය. O level ICT විෂය කරපු අය. මේ ICT විෂය සාමාන්‍ය පෙළ කළා කියලා හෝ කළේ නෑ කියලා හෝ කිසිම ගැටලුවක් නෑ උසස් පෙළ ICT විෂය තෝරගන්න. ඒතර මට වගකීමෙන් කියන්න පුළුවන් අපේ ප්‍රතිඵල ලේඛනය ආරම්භ බැලුවොත් ඔතනින් වැඩි ප්‍රතිශතයක් ඒ සාමාර්ථ අරගෙන කැම්පස් යනවා. ඒ කැම්පස් යන එකෙන් 80ක් විතරම ඉන්නේ සාමාන්‍ය පෙළ ICT විෂය නොකරපු අය. කියන්නේ සාමාන්‍ය පෙළ ICT නොකරපු අය තමයි වැඩි ප්‍රතිශතයක් උසස් පෙළ ICT කරලා කැම්පස් යන්නේ. සාමාන්‍ය පෙළ ICT කරන හැම ළමයාම උසස් පෙළ ICT කරන්නෙත් නැහැ. අපේ පන්තියේ කරපු යම් ප්‍රතිශතයක් ඉන්නවා. ඒ හැමෝම ඉහළ ප්‍රතිඵල වලට යනවා කියලා කියන්නත් බෑ. ඒතර මට වගකීමෙන් කියන්න පුළුවන් උසස් පෙළ ICT විෂය කරන්න සාමාන්‍ය පෙළ ICT විෂය කර තිබීම හෝ නොතිබීම කිසිම ගැටලුවක් නැහැ. මොකද මම මගේ පන්තියේ මුල ඉඳන් ලස්සනට පිළිවෙලට උගන්වනවා. ඔයගොල්ලෝ ලස්සනට පිළිවෙලට එන්න මොනවත්ම දන්නේ නැත්නම් වඩාත් හොඳයි. මොකද එතකොට ඔයගොල්ලෝ වැරදියට විෂය කරුණු ඉගෙනගෙන නැහැ. වැරදි විදියට ගණන් හදන දේවල් සිද්ධ වෙලා නැහැ. නිවැරදිවම විෂය කරුණු පිළිවෙලට ලස්සනට ඉගෙන ගන්න පුළුවන්. ඒ නිසා වගකීමෙන් කියනවා සාමාන්‍ය පෙළ ICT කර තිබීම කිසිම ගැටලුවක් නැහැ. දෙවෙනි කතාව තමයි ඔයගොල්ලෝ සමහරු බය වෙනවා මේ ගණිතය සඳහා. මැත් සඳහා O level සාමාර්ථය මොකක් වගේ වෙන්න ඕනද ICT කරන්න කියලා. ඒක කිසිම බලපෑමක් නැහැ. O level maths වලට S එකක් තිබ්බත් O level විභාගේ සමත් නම් ඔයගලන්ට උසස් පෙළ කරන්න අවම සුදුසුකම් සපුරලා තියෙනවා නම් එක් විෂයක් විදිහට ICT විෂය තෝරගන්න පුළුවන්. ඉතින් ICT විෂය තෝරගන්න ගණිතය බලපාන්නේ නැහැ. මේ විෂය ඕනෑම විෂය ධාරාවක ළමයෙකුට ලස්සන්ට පහසුවෙන් පිළිවෙලට ඉගෙනගෙන කැම්පස් යන්න පුළුවන්. අනාගතයේ තොරතුරු තාක්ෂණ වෘත්තිකයෙක් වෙන්න පුළුවන් විෂයක් මේ අපි කතා කරන්නේ. මේ විෂය ගැන කතා කළොත් මේ ICT විෂය ඔයගලන්ට ඕනෑම විෂය ධාරාවකින් කළ හැකියි. අපි මුලින්ම ගමු කලා විෂය ධාරාව. කලා විෂය ධාරාවේ ඔයගොල්ලෝ දන්නවා විෂයන් ගණනාවක් තියෙනවා. ඔයගොල්ලෝ කැමති ඕනෑම විෂයන් දෙකක් එක්ක ICT විෂය කරන්න පුළුවන්. ඊට පස්සේ අපි ගමු වාණිජ්‍ය විෂය ධාරාව. දැන් මේ දිවයිනේ ප්‍රථමයෙන් අපි නිර්මාණය කළේ වාණිජ්‍ය විෂය ධාරාව. ඒ වාණිජ්‍ය විෂය ධාරාව තුළ ICT විෂය ශීඝ්‍රයෙන් ජනප්‍රිය වෙන ස්වභාවයක් තියෙනවා. මොකද ඉහළ ඉසෙඩ් අගයක් හදාගන්න පුළුවන් ICT වලට A සාමාර්ථයක් B සාමාර්ථයක් ගද්දි. ඉතින් රෑන්ක් එක ගොඩක් ඉස්සරහට එනවා ICT තෝරගත්ත ළමයි ICT වලට හොඳ ප්‍රතිඵලයක් ගන්නකොට. ඒතර ඔයගොල්ලෝ දන්නවා වාණිජ්‍ය විෂය ධාරාවේ accounting BS සහ ඉකෝන් කියන විෂයන් තමයි ප්‍රධාන විෂයන් විදිහට තියෙන්නේ. මේ විෂයන් අතරම ප්‍රධාන විෂයක් විදිහට ICT විෂය තෝරගන්න පුළුවන්.
මෙතනදී ගොඩක් දෙනා accounting BS ICT කියන විෂයන් තුන තෝරගන්නවා ඉකෝන අතහැරලා. තවත් පිරිසක් දැන් මේ අවුරුදු දිස්ත්‍රික්කේ පළවෙනි හැම accounting ඉකෝන ICT කියන විෂයන් තුන තෝරගන්නවා BS කියන විෂය අතහැරලා. ඉතින් ඔයගොල්ලන්ගේ කැමැත්ත පරිදි පාසලේ දෙන අවසරයත් එක්ක කොමර්ස් කරන ළමයෙකුට මෙන්න මේ විෂයන් තුනෙන් එකක් ඉවත් කරලා ICT විෂය තෝරගන්න පුළුවන්. එයා වාණිජ්‍ය විෂය ධාරාවට අයිති වෙනවා. ඒ වගේම කිසිම ගැටලුවක් නැහැ. ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය, කොළඹ විශ්වවිද්‍යාලය වගේ ප්‍රධාන විශ්වවිද්‍යාල හැම එකකම කළමනාකරණ පීඨයට ඇතුල් වෙලා කළමනාකරණ උපාධියක් ලබා ගන්න පුළුවන්. මේ දක්වා අපේ දරුවෝ මේ පීඨවලට ඇතුල් වෙලා විශ්වවිද්‍යාල වරම් ලබලා තියෙනවා. ඉතින් ඔයගොල්ලෝ ඔය කියන බොරු ප්‍රචාර කිසිම එකකට රැවටෙන්න එපා. හරියට හොයලා බලන්න මේ දරුවෝ වාණිජ්‍ය විෂය ධාරාවෙන් ඉහළින් සමත් වෙලා කළමනාකාර පීඨවල ඉගෙන ගන්නවා. ඒ වගේම තමන් කැමති නම් ICT පැත්තෙන් ඉස්සරහට යන්න තොරතුරු තාක්ෂණ උපාධියකට යන්නත් පුළුවන්. දැන් කලාකරණ දරුවෙක් ගත්තත් ICT විෂය වෘත්තීය විෂයක්. මේ ICT විෂය තෝරගත්තාම එයාලට ඕන නම් කලා උපාධියකට යන්නත් පුළුවන්. ඒ වගේම විශ්වවිද්‍යාලයේ ප්‍රතිපාදන කොමිසමෙන් ලබා දෙන ඒ ප්‍රථම උපාධි පාඨමාලා සඳහා ඉල්ලුම් කරන අත්පොත හොඳින් බලන්න. ඒ පොත හොඳින් බැලුවොත් ඔයගලන්ට තේරෙයි මේ ICT උපාධි ගොඩාක් කලා විෂය ධාරාවට අදාළ ළමයින්ට වෙන් කරලා තියෙනවා. ඉතින් කලා විෂය ධාරාවෙන් තොරතුරු තාක්ෂණ උපාධියක් හදාරන්න කලා විෂය ධාරාව කරලා අනිවාර්යයෙන්ම අපේ රජයේ විශ්වවිද්‍යාලයකට ඇතුල් වෙන්න පුළුවන්. ඉතින් ICT උපාධියක් BSc උපාධි, BIT උපාධි වලට සම්බන්ධ වෙලා එතනින් පස්සේ කීර්තිමත් තොරතුරු තාක්ෂණ වෘත්තිකයෙක් වෙන්න පුළුවන්. ඒ කියන්නේ software engineer කෙනෙක් වෙන්න, network engineer කෙනෙක් වෙන්න. ඔයගොල්ලෝ උසස් පෙළට ආර්ට්ස්ද කරන්න කියන එක කිසිම බලපෑමක් නැහැ. කොමර්ස්ද කරන්න කියන එක කිසිම බලපෑමක් නැහැ. ඒක හොඳින් මතක තියාගන්න. ඒ වගේම කලාකරණ දරුවෙකුට ඔයගොල්ලෝ දන්නවා නීති විද්‍යාලයට නීති පීඨයට ඇතුල් වෙලා LLB උපාධිය ලබාගෙන නීතිඥවරයෙක් වෙන්නත් පුළුවන්. ඒ වගේ ගණනාවක් මේ ශාස්ත්‍රවල තියෙනවා. ඔන්න මම ආර්ට්ස් සහ කොමර්ස් ගැන පොඩි සරල පැහැදිලි කිරීමක් කරා. වැඩි විස්තර ඔයගලන්ට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ වෙබ් අඩවියට ගිහිල්ලා එතනින් ඒ අදාළ පොත් ඩවුන්ලෝඩ් කරලා තොරතුරු ලබා ගන්න පුළුවන්. ඊට පස්සේ අපි බලමු මෙතනින් එහාට තාක්ෂණ වේදේ විෂය ධාරාව, ටෙක්නොලොජි කියන විෂය ධාරාව. ඉතින් තාක්ෂණ වේදේ විෂය ධාරාවේ ප්‍රධාන විෂය විදියට හැමෝම කරන්න ඕන SFT කියන විෂය. ඊට පස්සේ ඉංජිනේරින් ටෙක්නොලොජි හෝ බයෝසිස්ටම් ටෙක්නොලොජි කියන විෂයන් දෙක තෝරගන්න පුළුවන්. තුන්වෙනි විෂය විදිහට ICT විෂය හෝ මේ විෂයන් 10ක් මෙතන තියෙනවා. ඇග්‍රි තියෙනවා, ජියෝග්‍රැෆි තියෙනවා, මීඩියා තියෙනවා. ඔය වගේ විෂයන් 10ක් මෙතන තියෙනවා. මේ විෂයන් 10න් ඕන එකක් තෝරගන්න පුළුවන්. හැබැයි මේ අතරින් ICT විෂය සුවිශේෂී විෂයක්. ඇයි සුවිශේෂී වෙන්නේ? දැනටත් තාක්ෂණ වේදේ කරන ළමයින්ගෙන් වැඩිම ප්‍රතිශතයක් තෝරගන්න විෂය වෙන්නේ ICT. මොකද ඊටාම ගැළපෙන විෂය වෙන්නේ ICT. ඔයගොල්ලෝ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම් සභාවේ පොත ගත්තොත් ඔයගොල්ලන්ට පේනවා මේ ICT තෝරගන්න අයට ICT වලින් වෙනම Bachelor of ICT උපාධියට යන්න පුළුවන්. වෙනත් විෂයක් කරන කිසිම කෙනෙකුට මේ BICT උපාධියට යන්න විදිහක් වෙන්නේ නැහැ. ඒතර IT උපාධි සඳහා වරම් ලබන්නේ තුන්වෙනි විෂයට IT කළොත් විතරයි. එතකොට ICT විෂය තෝරගත්තොත් දැන් ET එක්ක ICT තෝරගත්තොත් එයාට ඉංජිනේරු උපාධියට ඇප්ලයි කරන්නත් පුළුවන්, IT උපාධියට ඇප්ලයි කරන්නත් පුළුවන්. BST සමග ඇප්ලයි කළොත් ඒත් එයාට BST පැත්තේ උපාධියකට යන්නත් පුළුවන්, IT උපාධියට යන්නත් පුළුවන්. ඒතර කැම්පස් එකට යන්න තියෙන වරප්‍රසාදයේ හැකියාව ගොඩක් වැඩි ICT කළොත් වෙනත් කිසිම විෂයකට විශේෂ වරප්‍රසාද තාක්ෂණ වේදේ විෂය ධාරාව තුල ලබා දීලා නැහැ. ICT විෂයට විතරමයි කැම්පස් යන්න වෙනම උපාධි පාඨමාලා IT තෝරගන්න අය වෙනුවෙන්ම හදලා තියෙන්නේ. අනිත් එක මේ විෂයන් එක්ක ලොකු බද්ධ වීමක් තියෙනවා. ඔයගොල්ලෝ SFT විෂය ගත්තොත් මේ SFT විෂයේ එක කොටසක් තමයි IT. මේ SFT විෂය තුල ඔයගලන්ට බයොලොජි ඉගෙන ගන්න තියෙනවා. ෆිසික්ස් තියෙනවා, කෙමිස්ට්‍රි තියෙනවා, මැත්ස් තියෙනවා, ඒ වගේම ICT තියෙනවා. ඒතර මේ ICT කොටස ICT විෂය විදියට හදාරන අයට ඒ ලකුණු ටික බොහෝම ලේසියෙන් ගන්න පුළුවන්. ඔන්න එක්තරා තවත් වාසියක්. අනිත් වාසිය තමයි අපි ICT විෂය තුළ ඉලෙක්ට්‍රොනික්ස් එහෙම ඉගෙන ගන්නවා. ඩිජිටල් ඉලෙක්ට්‍රොනික්ස් ඊටාම සාර්ථකව හොඳින් ආවරණය කරනවා. ඒ වගේම අපි ICT විෂය තුළ Arduino වගේ කොටස් ඉගෙන ගන්නවා. සාර්වද්‍රව්‍ය අන්තර්ජාලය, Internet of Things කියන දේවල්. මේ හැම එකක්ම අපිට ET BST වගේ විෂයන් තුළ විශේෂයෙන් ඉලෙක්ට්‍රොනික්ස් එහෙම ගැඹුරින් ඉගෙන ගන්න තියෙනවා. ඉතින් තුන්වෙනි විෂයට ICT කරන ළමයින්ට මේ විෂයන් එක ලොකු සම්බන්ධතාවයක් තියෙනවා. ඊටාම පහසුවෙන් මේ විෂයන් අධ්‍යයනය කරලා ඒ විෂයන් වලට අදාළව ලකුණු ගැනීමෙත් ලොකු පහසුවක් තියෙනවා. ඉතින් ඔන්න ඔය දේවල් එක්ක තාක්ෂණ වේදය කරන දරුවෝ
තෝරගන්න ඕන හොඳම විෂය වෙන්නේ ICT. ඒක මේ මම කියන නිසා හිතන්න බලන්න එපා. මේ මං කියන කරුණු හැම එකක්ම හොයලා බලන්න. විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම් සභාවේ දරුවන්ට මේ උසස් පෙළින් පස්සේ විශ්වවිද්‍යාලයට ඇප්ලයි කිරීම සඳහා තියෙන පොතේ සියලු තොරතුරු දක්වලා තියෙනවා. එතනින් ඔයගලන්ට තෝරා බේරා ගන්න පුළුවන්. මම මේ කියන කරුණු ඇත්තද බොරුද කියලා කවුරු කිව්වත් පිළිගන්න එපා. ඒ තොරතුරු නිශ්චිතව දැනගෙන තීරණය කරන්න. ඒතර තාක්ෂණ වේදේ කරන දරුවෙක් නම් ICT තමයි හොඳම තෝරා ගැනීම. ඊට පස්සේ අපි maths ගැන කතා කළොත් ඒතර combined maths physics සහ chemistry කියන විෂයන් තමයි සාමාන්‍යයෙන් කරන්නේ. ඇත්තට මේ කම්බිනේෂන් එක ඊටාම හොඳයි. ඒක දෙකක් නෑ. ICT තෝරාගන්නේ නැතුව යම්කිසි කෙනෙක් ගණිත විෂය ධාරාවට මේ විෂයන් තුන කරනවා නම් එයාට ඉංජිනේරු පීඨයට යන්න පුළුවන්. ෆිසිකල් සයන්ස් යන්න පුළුවන්, ඇප්ලයිඩ් සයන්ස් යන්න පුළුවන්, කම්පියුටර් සයන්ස් යන්නත් පුළුවන්, software engineering වලට apply කරන්නත් පුළුවන්, IT උපාධි වලට apply කරන්නත් පුළුවන්. මේ විෂයන් තුන කරන ළමයෙකුට මම ඇත්තටම බලපෑම් කරන්නේ ICT තෝරගන්න කියලා. මොකද මේ විෂයන් තුන ඉතාම සාර්ථකව කරන්න පුළුවන් හොඳම විෂයන් තුනක්. ඒතර මේ විෂයන් තුන හැම ළමයටම එක වගේ බෑ. දැන් සමහර අය ඉන්නවා මැත්ස් කරන අය කෙමිස්ට්‍රි වලට වැඩි ආස නැහැ. සමහර ළමයි මට හම්බෙලා තිනවා ඉහළ ප්‍රතිඵල තියෙනවා මේ ප්‍රධාන විෂයන් වලට කෙමිස්ට්‍රි වලට තියෙන ඉතාම පහළ ප්‍රතිඵල සමහරට අසම. ඉතින් කැම්පස් යන්න බෑ. ওই වගේ දරුවෝ දෙවෙනි වතාවේදී ICT තෝරගන්නවා කෙමිස්ට්‍රි වෙනුවට. දැන් ඔයගලන්ට මුලදීම හිතෙනවා නම් මම IT පැත්තෙන්ම තමා ඉදිරියට යන්නේ කියලා. තොරතුරු තාක්ෂණය කියන ශාස්ත්‍රයෙන්ම තමා අනාගතේ මම software engineer කෙනෙක් වෙන්නේ, network engineer කෙනෙක් වෙන්නේ, ඒ වගේ ශාස්ත්‍රයකටමයි යන්නේ කියලා. ඔයගොල්ලන්ගේ කැමැත්ත පරිදි මෙන්න මේ තුන්වෙනි විෂය සඳහා කෙමිස්ට්‍රි වෙනුවට ICT තෝරගන්න පුළුවන්. එතකොට මේ කම්බිනේෂන් එක වෙන්නේ combined maths physics ICT කියන කම්බිනේෂන් එක. මේක ඊටාම ජනප්‍රියයි. මේ ළමයින්ට පරිගණක විද්‍යාව, කම්පියුටර් සයන්ස් වලට යන්න පුළුවන්. කැලණි විශ්වවිද්‍යාලයේ software engineering උපාධියට යන්න පුළුවන්. surveying science වලට යන්න පුළුවන්. මැනුම් විද්‍යාව ඔය වගේ applied science වලට යන්න පුළුවන්. ව්‍යවහාරික විද්‍යාව ඔය වගේ උපාධි පාඨමාල 30 ගාණක් තියෙනවා. තොරතුරු තාක්ෂණ ශාස්ත්‍රයත් එක්කම මට 32ක් හෝ 35ක් තියෙනවා. ඔයගොල්ලෝ පොත ආරම්භ බැලුවොත් එන්න වැඩියෙන් එකතු වෙනවා හැම අවුරුද්දෙම. විවිධ ශාස්ත්‍රවල උපාධි වලට. ඉතින් කෙමිස්ට්‍රි කරන අය කෙමිස්ට්‍රි කරන්න මේ ප්‍රධාන විෂයන් තුන කරන්න. හැබැයි පොදු විෂය ධාරාවේ ICT සමක් කරලා ඔයගොල්ලන්ට හොඳ අනාගතයක් තියෙනවා. IT උපාධි විශේෂයෙන්ම හඳුන්වා දීලා තියෙනවා. විශේෂයෙන් ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය සහ කැලණි විශ්වවිද්‍යාලයෙන් ළඟදී හඳුන්වා දුන්නා මේ physical science ICT කියලා උපාධියක්. physical science ICT කියලා මේ උපාධියට පුළුවන් මෙන්න මේ විෂයන් තුන කරන අයට විතරයි ඇප්ලයි කරන්න. ඒ නිසා මේ විෂයන් තුන කරන අය සාමාන්‍යයෙන් සාපේක්ෂව ඉන්නේ අඩු ප්‍රතිශතයක් නිසා මේගොල්ලන්ට විතාම පහසුවෙන් විශ්වවිද්‍යාල වරම් ලබන්න පුළුවන්. ඇත්තටම C3ක් වගේ ප්‍රතිඵලයක් ගත්ත අය පවා මේ උපාධියට සමත් වෙලා තියෙනවා. ඉතින් මැත්ස් කරන අයට මම තව කියන්න වැදගත්ම දෙයක් තමයි මේ විෂයන් දෙකත් එක්ක සාපේක්ෂව බලද්දී ICT විෂය ඉතාම සරලයි. මේකේ සිලබස් එකත් මීට සාපේක්ෂව ගොඩක් පොඩි, ඉතාම පහසුයි. ඉතින් මැත්ස් කරන ළමයෙකුට ඇත්තටම ICT විෂයට ඉතාම පහසුවෙන් ඒ සාමාර්ථයක් ගන්න පුළුවන්. මොකද අනිත් විෂය ධාරාවන් කරන අයත් ඉතාම පහසුවෙන් ඒ සාමාර්ථ අරගන්නවා, B සාමාර්ථ අරගන්නවා. ඉතින් ICT එක්ක මැත්ස් කරන්න පුළුවන්. ඔය වගේ විෂය ධාරා සියල්ලම දැන් බයෝත් එක්ක ICT කරන ළමයිනුත් කලාතුරකින් ඉන්නවා. නමුත් විශ්වවිද්‍යාල වරම් ලබද්දී අපි ඇත්ත තත්ත්වය කියන්න එපා. විශ්වවිද්‍යාල වරම් ලබද්දී බයෝලොජි ෆිසික්ස් ICT හරි බයෝලොජි කෙමිස්ට්‍රි ICT හරි කරන දරුවන්ට තියෙන අවස්ථාව ඉතාම අඩුයි. පොදුවේ යන්න පුළුවන් උපාධි කීපයක් තියෙනවා. ඒ නිසා මම කියන්නේ බයෝ කරන දරුවෙක් නම් ICT විෂය එක් විෂයක් විදිහට තෝරගන්න එපා කියලා. එහෙම ICT කරන්න මාස නම් මැත්ස් එක IT කරන්න. එහෙම නැත්නම් තාක්ෂණ වේදයේ ආර්ට්ස් කොමර්ස් ඒ වගේ ශාස්ත්‍රකින් IT කරන්න. මේ පැත්තෙන් නම් ඒ විෂය ධාරා හැම එකකින්ම ලොකු ආසි ගොඩක් තියෙනවා IT කරන එකට. ඉතින් O level ICT කිරීමේ කිසිම බලපෑමක් වෙන්නේ නැහැ උසස් පෙළ ICT තෝරගන්න. ඉතින් මූලිකව මේ විශ්වාසය ඇතුව වැඩ ටික කරගෙන යන් අපිත් එක්ක අනිවාර්යයෙන්ම ඔයාලා විෂයන් තුනටම ගුරුවරු තෝරගද්දී ප්‍රධාන වශයෙන් හොයන්න ඕන දේ තමයි තමන් උගන්වන විෂයට අදාළ උපාධියක් තියෙන්න ඕන. ඒක අතිශය වැදගත්. මොකද ඔයගොල්ලෝ කවදා හරි ප්‍රතිඵලයකට යනකොට ඒ ප්‍රතිඵලය හැදෙන්නේ දැන් ඔය අපේ දිස්ත්‍රික්කේ පළවෙනිව ලංකාවේ පළවෙනිව නිර්මාණය වෙන්නේ මගේ මහන්සියෙන් විතරක් නෙමෙයි. ඒ දරුවෙක් තව විෂයන් දෙකක් කරනවනේ. ඒ විෂයන් දෙක උගන්වන්නේ මම නෙමෙයිනේ, වෙනත් ගුරුවරු දෙන්නේ. ඊට අමතරව පාසල් ගුරුවරුන්ගෙනුත් ලොකු සේවයක් වෙනවා. ඉතින් ඒ අනිත් ගුරුවරු සාර්ථක වේ වැඩ කටයුතු කරලා ඉහළ ප්‍රතිඵලයකට ගෙනිච්ච නිසාම තමයි
අපේ මේ පන්ති ICT වලින් මේ වගේ ඉහළ ප්‍රතිඵලයක් නිර්මාණය වෙන්නේ. ඉතින් හැම වෙලේම ඔයගොල්ලෝ උසස් පෙළට විෂයක් තෝරගන්න මේ ගුරුවරයෙක් තෝරගන්නකොට උපකාරක පන්ති සඳහා මම කියලා දෙන්නම් අතිශය වැදගත් දේවල් ටිකක් තෝරගන්න. ප්‍රධානම දේ තමයි ඒ ගුරුවරයාට තමන් උගන්වන විෂයට අදාළ උපාධියක් තියෙන්න ඕන. දැන් IT ගුරුවරයෙක් නම් එයාට IT උපාධියක් තියෙන්න ඕන. එතනින් එහා සුදුසුකම් තියෙනවා නම් ඒත් හොඳයි. දැන් මම පශ්චාත් උපාධියක් MSc එකක් කරලා තියෙනවා. ඒකටත් වඩා يعني ඒවා ඉහළ සුදුසුකම්. නමුත් උසස් පෙළ ඉගෙනීමට තියෙන ප්‍රධාන සුදුසුකම තමයි ප්‍රථම උපාධියක් සම්පූර්ණ වෙලා තියෙන්න ඕන. ඒ වගේම එයාගේ ගුරු භූමිකාව කොයි වගේද කියන එක ගෝලයින්ගෙන් දැනගන්න ඕන. ඒ කියන්නේ ගුරුවරයෙකුට අනිවාර්යෙන් අත්දැකීම් තියෙන ගුරුවරයෙක් වෙන්න ඕන. අපි කොච්චර විෂය දැනගත්තත් දැන් මම වසර 12ක අත්දැකීම් එක දන්නවා. මම මේ විෂයට මුලින්ම පන්ති කරන්න ආපු කාලයට වඩා දැන් මම ගොඩාක් වෙනස්. දැන් අපිට ප්‍රශ්න පත්‍ර පිළිබඳ තියෙන අවබෝධය, මාකින් ස්කීම් එක පිළිබඳ තියෙන අවබෝධය, ලකුණු දෙන විදිහ, ලකුණු කැපෙන විදිහ පිළිබඳ තියෙන අවබෝධය, දරුවෙකුට තේරෙන විදිහට කියලා දෙන්න ඕන විදිහ ගැන අපිට මේ අවුරුදු 12 තුර ලොකු විපර්යාසයක් වෙලා තියෙනවා. ඒ නිසා අනිවාර්යයෙන්ම ශාස්ත්‍රය තුල යම්කිසි කාලයක් අත්දැකීම් තියෙන ගුරුවරයෙක්වම තෝරගන්න. ඒත් එක්කම මේ කාලය තුල ඒ ගුරුවරයා නිර්මාණය කරපු ඒ පන්තිවලින් නිර්මාණය වෙච්ච ප්‍රතිඵල පිළිබඳව හොඳ අවබෝධයක් අනිවාර්යයෙන්ම හොයලා බලන්න මේවා නියමිත ජෙනුයින් රිසල්ට්ස්ද කියලා. ඒ වගේම අනිවාර්යයෙන් මේ ගුරුවරයාගේ ගැන අහන්නව නම් තොරතුරක් අහන්න ඉන්න හොඳම අය තමයි ඒ ගුරුවරයාගෙන් ඉගෙන ගත්ත ගෝලියෝ. ඉතින් අපිට කුරුණෑගලත් මහනුවරත් ළමයි 10 ගාණක් ඉන්නවා අපේ පන්තිල ඉගෙන ගත්තේ. අතරින් හොඳට සමත් වෙලා විශ්වවිද්‍යාල වරම් ලැබපු දරුවෝ ගොඩාක් ඉන්න. ඔයගොල්ලෝ මගේ Facebook ප්‍රොෆයිල් එකට ගියොත් අපි හෑන්ඩ් බිලක් මොනවා හරි ප්‍රචාරණයක් කළොත් ඒකට වැටෙන කමෙන්ට්ස් කියවලා බලන්න. අපේ දරුවන්ගේ හෘද සාක්ෂිය තමයි මේ කමෙන්ට්ස් විදිහට වැටෙන්නේ. ගුරුවරයෙක් ගැන සියලු කටයුතු හොඳ නරක සියල්ලම කියන්නේ ගෝලියෝ. ඒ නිසා මං ගැන හොයලා බලනවා නම් කරුණා කරලා අපේ පන්තියට ඇවිල්ලා සාර්ථකව වැඩ කරපු පහුගිය පන්තියක ඉන්න දරුවෙක්ගෙන්ම අහලා බලන්න. ඒගොල්ලෝ හොඳින් කියයි මගේ වැඩ පිළිවෙල ගැන. මේ වසර 12 තුල කිසිම අවුරුද්දක සිලබස් එක කවර් කරන්න බැරි වෙලා නැහැ. අපි විභාගෙට මාස 2-3කට කලින් සිලබස් එක සම්පූර්ණයෙන් ආවරණය කළා. හැම පාඩමකටම අදාළ සියලු ප්‍රශ්න පත්‍ර 2011 ඉඳන් මේ දක්වා තියෙන සියලු ප්‍රශ්න පත්‍ර 2011 තමයි පළවෙනි එක්සෑම් එක. ඒ හැම එකක්ම අපි කතා කරා. ඊට අමතරව මොඩියුල් ක්වෙස්චන්ස් ගොඩාක් සාකච්ඡා කරා. රිවිෂන් පන්තියේ නැවත තියරි පන්තියේදී අමාරුයි කියලා හිතච්ච කොටස් හැම එකක්ම රිවිෂන් පන්තියේ නැවත උගන්වලා පුනරීක්ෂණය කරා. ඉතින් විභාගය සඳහා ඉතාම සාර්ථක වැඩපිළිවෙලක් අපි කරගෙන ගියා. ඒ ගැන අපේ දරුවෝ හොඳින්ම ඕගොල්ලන්ට කියාවි. ඉතින් ඒ නිසා දරුවන්ගෙන්ම අහලා තහවුරු කරගන්න අපේ පන්තියේ වැඩපිළිවෙල ගැන. ඔන්න මම විෂය තෝරා ගැනීම පිළිබඳව සහ මේ විෂය තුල මගේ භූමිකාව මොකක්ද කියන එක මම ඔයගලන්ට මුලින්ම පැහැදිලි කිරීමක් කරා. මෙතනින් එහාට අපි විෂය නිර්දේශය සහ ඒ කටයුතු ගැන සාකච්ඡා කරමු. හරි. දැන් අපි විෂය තෝරා ගැනීම පිළිබඳ සාර්ථකව සාකච්ඡා කරපු නිසා දැන් අපි විෂය ගැන කතා කරමු. අපේ මේ උසස් පෙළ ICT විෂය අපිට ඉගෙන ගන්න තියෙනවා පාඩම් ඒකක 13ක්. මේ ඒකක 13න් තොරතුරු තාක්ෂණ වෘත්තිකයෙක් වෙන්න අවශ්‍ය මූලික පදනම සපයා දෙනවා. දැන් අපි බලමු මේ O level ICT විෂය සහ A level ICT විෂය වෙනස මොකක්ද කියලා. දැන් ඔයගොල්ලෝ දන්නවා මේ තොරතුරු තාක්ෂණය කියන විෂය ලෝකේ හැම ශාස්ත්‍රයකටම අවශ්‍යයිනේ. දැන් බැංකුවක වැඩ කරන කෙනෙකුටත් තොරතුරු තාක්ෂණ දැනුම තියෙන්න ඕන. ඉංජිනේරුවෙකුටත් අවශ්‍යයි. වෛද්‍යවරයෙක් වුණත් තොරතුරු තාක්ෂණ දැනුම අවශ්‍යයි. ඔයගොල්ලෝ දන්න වෛද්‍ය විද්‍යාව ගොඩාක් පරිගණක පාලන උපකරණ තියෙනවා ඒ ශාස්ත්‍රය තුල. ඒ වගේ මේ ලෝකේ මං හිතන විදිහට හැම වෘත්තිකයකටම තොරතුරු තාක්ෂණ දැනුම අවශ්‍යයි. ඒ නිසා ඒ ඕනෑම කෙනෙකුට අවශ්‍ය තොරතුරු තාක්ෂණ දැනුම අන්තර්ජාලය භාවිතා කරන්නේ, ඊමේල් භාවිතා කරන්නේ, MS Office වගේ පැකේජ් එකක් පාවිච්චි කරන්නේ, පරිගණකයක් කියන්නේ මොකද්ද? ඒ වගේ යම් අවබෝධයක් ලබා දෙන ඩේටාබේස් එකක් එක වැඩ කරන්නේ කොහොමද? ඒ වගේ මූලික අවබෝධයක් ලබා දෙන්න හදපු විෂයක් තමයි O level ICT කියන්නේ. එදිනෙදා ජීවිතයේ තොරතුරු තාක්ෂණය භාවිතා කරන්න අවශ්‍ය මූලික පදනම O level ICT වලින් හොඳට ලබා දෙනවා. හැබැයි උසස් පෙළ ICT කියන්නේ හැම විෂයක් නෙමෙයි. මේක ඊට වඩා ගොඩාක් ඉහළ විෂයක්. මේ උසස් පෙළ ICT විෂය මූලිකවම අරමුණු කරගන්නේ එදිනෙදා ජීවිතයේ තොරතුරු තාක්ෂණ දැනුම දෙන්න නෙමෙයි. ඔයගොල්ලන්ව තොරතුරු තාක්ෂණ ශාස්ත්‍රයේ වෘත්තිකයෙක් කරන්න. IT ප්‍රොෆෙෂනල් කෙනෙක් කරන්න. ඒ කියන්නේ software engineer කෙනෙක් නිර්මාණය කරන්න. network engineer කෙනෙක් නිර්මාණය කරන්න. database engineer කෙනෙක් නිර්මාණය කරන්න. multimedia engineer කෙනෙක් නිර්මාණය කරන්න. ඔය වගේ තොරතුරු තාක්ෂණ ශාස්ත්‍රයේ විවිධ රැකියා අවස්ථා තියෙනවා.
ඒ වගේ තොරතුරු තාක්ෂණ රැකියාවකට වෘත්තිකයෙක් හදන්න තමයි වෘත්තීය විෂයක් විදිහට උසස් පෙළ ICT හඳුන්වා දීලා තියෙන්නේ. එතකොට සාමාන්‍ය පෙළ ICT වලට වඩා මේ විෂය ටිකක් ගැඹුරට අපිට හැම පාඩමක්ම ඉගෙන ගන්න තියෙනවා. ඒ වගේම මේ ඕනෑම වෘත්තියකට යන්න අවශ්‍ය මූලික පදනම මේ පාඩම් 13 ඇතුලෙන් ආවරණය වෙනවා. O level ICT දැනුම කිසිවක් අවශ්‍ය නැහැ කියලා කියන්නේ මේකේ මුල් පාඩම් වලින් ඒ මූලික අවබෝධය ලබා දෙනවා. තොරතුරු තාක්ෂණ විෂය පිළිබඳ තොරතුරු තාක්ෂණය කියන්නේ මොකක්ද කියන තැන ඉඳන් මූලික අවබෝධය ලස්සනට ලබා දෙනවා මුල් පාඩම් වලින්. ඊට පස්සේ තමන් වෘත්තිකයෙක් වෙන්න අවශ්‍ය ගැඹුරු දැනුම සාර්ථකව ලබා දෙනවා. ඉතින් අපි පාඩම් එකෙන් එක ගැන ලියාගෙන පාඩමේ මාතෘකාව ලියාගෙන යමු. දැන් ඉංග්‍රීසි මාධ්‍ය දරුවොත් මේ පළවෙනි හඳුන්වා දීමේ වීඩියෝව නරඹනවා ඇති. ඒ නිසා මම මේ හඳුන්වා දීමේ වීඩියෝව තුල ඒ පාඩම් වල නම් ඉංග්‍රීසියෙන් බෝඩ් එකේ ලියන්න සිංහලෙන් කියලා දීලා ඊට පස්සේ ඉදිරියේදී පන්තිය කරද්දී ඉංග්‍රීසි මාධ්‍යයට ඉංග්‍රීසියෙනුත් සිංහල මාධ්‍යයට සිංහලෙනුත් පන්තිය වෙන වෙනම සාකච්ඡා කරගෙන යනවා. හරි. එහෙමනම් මාතෘකාවක් ලියන්න විෂය නිර්දේශය එහෙම නැත්නම් සිලබස් කියලා. විෂය නිර්දේශය සිලබස්. මේ විෂය නිර්දේශයේ පළවෙනි පාඩම. පළවෙනි පාඩම එක කියලා දාලා ලියන්න තොරතුරු හා sannivedana තාක්ෂණය පිළිබඳ සංකල්ප. තොරතුරු හා sannivedana තාක්ෂණය පිළිබඳ සංකල්ප. concepts of ICT ඉංග්‍රීසි මාධ්‍යයට ලියුව හැකි සිංහල මාධ්‍යයට අවශ්‍ය නම් ඉංග්‍රීසි මේ වචන ලියා ගන්න එක වැදගත්. මොකද ඉංග්‍රීසි වචන අපිට භාවිතා කරන්නට වෙන නිසා. concepts of ICT තොරතුරු සහ sannivedana තාක්ෂණය පිළිබඳ සංකල්ප. ඉතින් මෙන්න මේ පාඩමේදී ඉගෙන ගන්න මොනවද කියලා අපි පොඩි අවබෝධයක් ලබා ගමු. පොඩි සාකච්ඡාවක්. දැන් ඔයගොල්ලෝ දන්නවා මේ දත්ත කියන්නේ මොනවද? data. මේ data කියන දේ සැකසීමට ලක් වෙලා, process වෙලා තමයි තොරතුරු නිර්මාණය කරන්නේ. ඉතින් මේ දත්ත සකසලා තොරතුරු නිර්මාණය කරන්න භාවිතා වන තාක්ෂණය තමයි තොරතුරු තාක්ෂණය කියන්නේ. ඉතින් දත්ත කියන්නේ මොනවද? තොරතුරු කියන්නේ මොනවද? විවිධ වර්ගයවල දත්ත මොනවද? තොරතුරු නිර්මාණය කරන්නේ කොහොමද? තොරතුරු වල වැදගත්කම මොකද්ද? ওই වගේ දේවල්. අපි අන්තර්ජාලය භාවිතා කරනවා, ලෝක විසිරවීමන භාවිතා කරනවා. ඒ වගේ මූලික අදහසක් මේ තොරතුරු තාක්ෂණ විෂය සම්බන්ධයෙන්. sannivedana තාක්ෂණ විෂය සම්බන්ධයෙන් මුකුත්ම දන්නේ නැති කෙනෙකුට මූලික අදහසක් ලබා දෙන පාඩමක් තමයි පළවෙනි පාඩම. ඉතින් O level ICT මුකුත් කරත් නැතත් මේ පාඩම අවසන් වෙද්දී ඔයගලන්ට මූලික සංකල්ප ටික ලස්සනට ඉගෙන ගන්න පුළුවන් වෙනවා. ඊට පස්සේ අපි යනවා දෙවෙනි පාඩමට. 2 කියලා දාලා ලියන්න පරිගණකයේ හැඳින්වීම. පරිගණකයේ හැඳින්වීම. Introduction to computer. Introduction to computer. පරිගණකය ගැනයි අපි ඉගෙන ගන්නේ. දැන් ICT කියන්නේ පරිගණකය කියන්නේ අතර සම්බන්ධකමක් තියෙනවා. දැන් ඔයගොල්ලෝ මේ තොරතුරු තාක්ෂණ විෂය තෝරගන්නකොටම නිකන් පරිගණක සම්බන්ධ විෂයක් මේ තෝරගන්නේ වගේ හැඟීමක් හැමෝටම ඇති. දැන් O level ICT කරද්දිත් ඔයගොල්ලෝ කම්පියුටර් software හැම ඉගෙන ගත්තනේ. මේ පරිගණකය සහ තොරතුරු තාක්ෂණය අතර තියෙන සම්බන්ධය ගැන චුට්ටක් කතා කරමුකෝ. දැන් මේ දත්ත සකසලා සැකසීමට ලක් කරලා තොරතුරු නිර්මාණය කරන තාක්ෂණය තමයි තොරතුරු තාක්ෂණය කියන්නේ. ඉතින් අපිට පුළුවන් කඩදාසියක ගණන් හදලා තොරතුරු නිර්මාණය කරන්න. දැන් ළමයින්ගේ ලකුණු දුන්නොත් අපිට පුළුවන් ඒව එකතු කරලා ඇවරේජ් එක හොයන්න, පන්තියේ වෙනියා හොයන්න උන් තොරතුරු නිර්මාණය කරනවා. හැබැයි මේ තොරතුරු නිර්මාණය කිරීම සඳහා දත්ත සැකසීම සඳහා වර්තමාන ලෝකේ බහුලවම භාවිතා වන මෙවලම තමයි පරිගණකය කියන්නේ. දැන් අද මේ තියෙන පරිගණක එකපාර නිර්මාණය වුණේ නැහැ. අපි පරිගණකයේ ඉතිහාසෙට ගිහිල්ලා බැලුවොත් ඔය චීන ජාතිකයන් විසින් මීට ගොඩාක් කාලයකට ඉහත ඇබකසේ කියලා උපකරණයක් ගණනය කිරීමේ යන්ත්‍රයක් නිර්මාණය කරලා තියෙනවා. මේ ගණක රාමුවක් වගේ යන්ත්‍රයක්. ගණනය කිරීම සඳහා යොදාගත්ත යාන්ත්‍රික ගණනය කිරීමේ යන්ත්‍රයක්. පරිගණකවල ඉතිහාසයම කතා කරද්දී මේ ඇබකසේ පිළිබඳ කතා කරනවා. ඉතින් මෙන්න මේ වගේ යාන්ත්‍රික උපකරණ වලින් පටන් අරන් ටික ටික විද්‍යුත් උපකරණ ඇවිල්ලා ඉලෙක්ට්‍රොනික විද්‍යාව දියුණු වෙලා ඉලෙක්ට්‍රොනික පරිගණක අද වර්තමානයේ ඩිජිටල් ඉලෙක්ට්‍රොනික පරිගණක මේ ඩෙස්ක්ටොප්, ලැප්ටොප්, ස්මාර්ට්ෆෝන්ස් වගේ මේවලම් නිර්මාණය වෙලා තියෙනවා. එහෙමනම් මේ පරිගණකය කියන්නේ මේ තොරතුරු තාක්ෂණය කියන විෂය තුල භාවිතා වන
ප්‍රධානම මෙවලමක්. ඒ නිසා අපිට මේ ICT කියන විෂය පරිගණකය ගැන ඉගෙන ගන්න නැතුව ඉගෙන ගන්න බෑ. මොකද පරිගණකයේ මත තමයි මේ අද වර්තමානයේ තොරතුරු තාක්ෂණයේ පාදක වෙලා තියෙන්නේ. ඒ නිසා මේ දෙවෙනි පාඩම විදිහට දාලා තිනවා පරිගණකය ගැන ඉගෙන ගන්න, පරිගණකයේ කොටස් ගැන ඉගෙන ගන්න, දෘඩාංග ගැන, ආදාන උපාංග, ඉන්පුට් ඩිවයිසස්, අවුට්පුට් ඩිවයිසස්, ස්ටෝරේජ් ඩිවයිසස්, දැන් හાર્ඩ් ඩිස්ක් එකක් වැඩ කරන හැටි. ඔයගොල්ලන්ට මෙහෙම කියදී හිතෙනවා අපි ඔලොල් වලට මේ හොඳට ඉගෙන ගත්තා. මේවා ගලවලා බලලා ප්‍රායෝගිකව ඉගෙන ගත්තා කියලා. හැබැයි ඔයගොල්ලන්ට උසස් පෙළ පන්ති ඉගෙන ගත්තාම තේරෙයි මේ දැනුමට වඩා කොච්චර ගැඹුරු දැනුමක් උසස් පෙළදී ලැබෙනවද කියලා. ඉතින් හැම වෙලෙම මේ අවුරුදු 12 ඇතුළත මම ගත්ත අත්දැකීම් තමයි මේ සාමාන්‍ය පෙළ ICT කරලා සමහරට ඒ සාමාර්ථයක් අරගෙන අපේ පන්තියට එන ළමයි මුල් දවස්වල හිතනවා අයියෝ ওই දේවල් අපි හොඳට දන්නවා කියලා. ඔන්න ඔතනම තමයි ප්‍රතිඵල අඩු වෙන්න අසමත් වෙන්න තියෙන ප්‍රධාන හේතුව. මොකද මම ඔයගලන්ට කිව්වා මතක ඇති මේ ශාස්ත්‍රයේ දැන් මගේ අත්දැකීම් තුල O level ICT කලාට වඩා O level ICT නොකරපු ළමයි ඉහළ ප්‍රතිඵල අරන් පෙන්නලා තියෙනවා කියලා. ඒකටත් හේතුව ඒක. දැන් O level ICT නොකරපු ළමයාගේ හිතේ තියෙනවා අපි මුලින් ඉඳන් ඉගෙන ගන්න ඕනේ මේක අලුත් විෂයක් කියලා. ICT කරපු කෙනාට හැම වෙලෙම හිතනවා මම දන්නවා කියලා. ඔන්න ඔය සිතුවිල්ල අයින් කරලා මට අලුතෙන් ඉගෙන ගන්න බොහෝ දේවල් තියෙනවා. සාමාන්‍ය පෙළ විෂයන් එක්ක උසස් පෙළ විෂයන් කිසිසේ සංසන්දනය කරන්න බෑ. ඒ වගේ මට්ටම ගොඩාක් වෙනස්. ඒ නිසා මම මේ බිඳුවේ ඉඳන් උගන්වන අලුත් මේ ගමනක් මේ පටන් ගත්තේ. මේ ගමන තුළ මම සාර්ථකව මේ වැඩපිළිවෙල කරන් යනවා කියන විශ්වාසයත් එක්ක වැඩ ටික ලස්සනට කරන් ගියොත් ඔයගලන්ට හොඳ ප්‍රතිඵලයකට යන්න පුළුවන්. ඉතින් මෙතනදී අපි පරිගණකයේ දෘඩාංග පිළිබඳ ඉගෙන ගන්නවා, මෘදුකාංග පිළිබඳ ඉගෙන ගන්නවා, පරිගණක ඉතිහාසයේ අද තියෙන පරිගණකයේ දක්වා මේ අබකසය කියන යන්ත්‍රය සිට ආවේ කොහොමද කියන එක ගැන අධ්‍යයනය කරනවා. ඔය වගේ පරිගණක වර්ග ගැන, පරිගණක වල භාවිතා වන විවිධ තාක්ෂණයන් ගැන ගොඩක් දේවල් මේ ශාස්ත්‍රය තුල තාක්ෂණික කතන්දර අපි කතා කරන අන්තර්ජාලය ගැන, ලෝක විසිරවීම ගැන, sannivedana තාක්ෂණය ගැන කතා කරලා මේ පරිගණකයේ කියන තොරතුරු තාක්ෂණයේ භාවිතා වන ප්‍රධාන මෙවලම පිළිබඳව ඊටාම හොඳ අවබෝධයක් ලබා ගන්න පාඩමක් තමයි දෙවෙනි පාඩම. මේ විෂය නිර්දේශය ගැන ඔයගලන්ට ඇත්තටම පිළිවෙලට අහගත්තාම ඔයගලන්ට හරි ආසාවක් ඇති වෙනවා විෂය ඉගෙන ගන්න. ඇත්තටම මේ පන්තියක දිගින් දිගට රැඳෙන්න නම්, විෂයක දිගින් දිගට රැඳෙන්න නම් ඔයගොල්ලෝ ප්‍රධාන කාරණා දෙකක් අතිශය වැදගත්. එකක් තමයි විෂය පිළිබඳ ආසාවක් තියෙන්න ඕන. ඔයගලන්ට මේ විෂය ඉගෙන ගැනීමට ආසාවක් ඇල්මක් නැත්නම් මේ විෂය කරන්න එපා. මොකද හේතුව එහෙම නැතුව ආසාවක් නැති විෂයක් කරලා කවදාවත් ඔයගලන්ට කොච්චර හැකියාවක් තිබ්බත් හොඳ ප්‍රතිඵලයකට යන්න බෑ. මේ ඉගෙන ගන්න දෙයට ආසාවක් තියෙනවා. ඒ වගේම ඔයගොල්ලෝ මාව තෝරගන්නව නම් උසස් පෙළ ICT ගුරුවරයා විදිහට මේ මගේ ඉගැන්වීම පිළිබඳව, මගේ මේ පැහැදිලි කිරීම පිළිබඳව, මගේ වැඩපිළිවෙල පිළිබඳව ආසාවක්, පැහැදීමක් තියෙන්න ඕන. ඔන්න ඔය දෙක නැතුව කවදාවත් විෂයක ඉහළ තැනකට යන්න බෑ. ඒ නිසා ඒ විශ්වාසය තහවුරු කරගන්න අපේ පරණ ගෝලීන්ගෙන් අහලා හොඳින් සමන් දෙන්න, පන්ති කට් කරගන්න නැතුව පිළිවෙලට එන්න. ඉතින් ඉක්මනින්ම අපිට මේ ඔන්ලයින් වලින් භෞතික පන්තියක මීට වඩා සජීවී අත්දැකීමක් එක. ඇත්තටම මගේ ගෝලීන්ගෙන් ඇහුවොත් කියයි මම පන්තියක් කොච්චර hina වෙලා දින්නේ කියලා. මම හිතන්නේ පන්තියක් පැය දෙකක් උගන්වනවා නම් hinaවක් නැති මොහොතක් ඔයගලන්ට දකින්න නැති මේ පන්තිය තුල මගේ සැබෑ ඉරියව් දකින්න බෑ. මං විහිළු තහළු කරලා හැම වෙලේම දරුවෝ එක්ක බොහොම සතුටෙන් තමයි පන්තිය කරන්නේ. ඒ පන්තියේ වැඩපිළිවෙල ගැන අපේ ඉන්න දරුවෝ හොඳින්ම කතා කරાવી. ඊට පස්සේ අපි යමු තුන්වෙනි පාඩම. ලියා ගන්න තුන්වෙනි පාඩම දත්ත නිරූපණය. data representation. මේක යටතේ වරහන් ඇතුලේ සංඛ්‍යා පද්ධති කියලා ලියා ගන්න, number systems. සංඛ්‍යා පද්ධති. මේ සංඛ්‍යා පද්ධති පාඩම ගැන කතා කළොත් මේ පාඩම ඇත්තටම මේ ගණිතයට අදාළ පාඩමක්. O level ICT කරපුවත් සංඛ්‍යා පද්ධති පිළිබඳ ඉගෙනගෙන නැති. හැබැයි ඊට වඩා ගැඹුරින් සංඛ්‍යා පද්ධති පිළිබඳ අපි මෙතනදී අධ්‍යයනය කරනවා. මෙතෙන්ට එන්නේ මෙන්න මේ හේතුව නිසා. මේ හැම පාඩමක්ම ඉගෙන ගන්න හේතුවක් තියෙනවා. ඒ හේතුව දැනගෙන තමයි මේ විස්තර කිරීමට ඔයගොල්ලෝ යොමු වෙන්න ඕන. දැන් අපි ගත්තොත් පරිගණකයක් ගත්තොත්, ඩිජිටල් පරිගණකයක් ගත්තොත් මේ ඩිජිටල් පරිගණකයට තේරෙන එකම භාෂාවයි තියෙන්නේ. 1 සහ 0 කියන ඉලක්කම් දෙක විතරයි මෙයාට තේරෙන්නේ. මෙයාගේ මධ්‍ය සැකසන එකකට තේරෙන්නේ. එතකොට ඔයගොල්ලෝ දන්නවනේ මේ පරිගණක වලට අද අකුරු එක්ක වැඩ කරන්න පුළුවන්, වර්ණ එක්ක වැඩ කරන්න පුළුවන්, වීඩියෝ දර්ශන එක්ක වැඩ කරන්න පුළුවන්, ශබ්ද එක්ක වැඩ කරන්න පුළුවන්. මල්ටිමීඩියා කම්පියුටර්ස් තියෙන. හැබැයි මේ හැම දත්තයක්ම මෙයා නිරූපණය කරන්නේ මේ ද්විමය ආකාරයෙන්. බයිනරි නම්බර් සිස්ටම් එක පාදක කරගෙන. ඒ නිසා මේ පරිගණකයට මේ දත්ත උපදෙස් තේරෙන්නේ කොහොමද කියලා අපි තේරුම් ගන්න එපායි. ඒ නිසා පරිගණකයට තේරෙන භාෂාව විදිහට
මේ ද්විමය සංඛ්‍යා පද්ධතිය පිළිබඳව අපි අවබෝධයක් ලබා ගන්න ඕන. ඒ වගේම දැන් ද්විමය සංඛ්‍යා පද්ධතිය හා බැඳුණු වැදගත්ම තවත් සංඛ්‍යා පද්ධති දෙකක් තමයි ඔක්ටල් අෂ්ටමය සංඛ්‍යා පද්ධතිය. ඒ වගේම ෂඩ්දශමය සංඛ්‍යා පද්ධතිය හෙක්සාඩෙසිමල් කියන සංඛ්‍යා පද්ධතිය. දැන් මේ ඉංග්‍රීසි මාධ්‍ය කරනකොට ඔක්කොම ඉංග්‍රීසි වචන ටික මේ හැඳින්වීම මේ වීඩියෝ තුල හොඳින් අහගන්න පුළුවන්. මෙන්න මේ සංඛ්‍යා පද්ධති දෙක පිළිබඳවත් අපි ඊටාම හොඳින් අධ්‍යයනය කරන්න ඕන. මොකද පරිගණක ගැන කතා කරනකොට අපිට හෙක්සාඩෙසිමල් සහ ඔක්ටල් වලින් වැඩ කරන්න වෙනවා. ඊට පස්සේ අපි එදිනෙදා ජීවිතයේදී දශමය සංඛ්‍යා පද්ධතියනේ පාවිච්චි කරන්නේ ඩෙසිමල් කියන සංඛ්‍යා පද්ධතිය. ඒක කොහොමත් අපි ඉගෙන ගන්නවා. මෙන්න මේ සංඛ්‍යා පද්ධති හතර පිළිබඳව හොඳ අවබෝධයක් ලබා ගන්න ඕන. මොකද බයිනරි දැනුම මෙතනින් එහාට මේ දැනුම ගොඩාක් වැදගත් වෙනවා. මෙතනින් එහාට මේ පාඩම් ටික හොඳින් අධ්‍යයනය කරන්න. මොකද හේතුව දැන් අපි ගත්තොත් ඉස්සරහට නෙට්වර්කින් වලට එනවා. ඒකේ IP ඇඩ්‍රස් ගැන කතා කරනවා. MAC ලිපින ගැන කතා කරනවා. ওই වගේ අපිට බොහෝ තැන් එනවා මේ ද්විමය සංඛ්‍යා පද්ධතිය මත පාදක වෙලා කටයුතු කරන්න. දැන් අපි ගත්තොත් මෙමරි මැනේජ්මන්ට් මතකයේ කළමනාකරණය වගේ දේවල්. ඊට පස්සේ මෙමරි එකක් ඇඩ්‍රස් කරලා තියෙන විදිහ. ඒ වගේ OS පාඩමට ගියාම මේ වගේ දේවල් ගොඩක් කතා කරන්න දේවල් තියෙනවා. මෙන්න මේ දත්ත නිරූපණය කියන කොටසත් එක්ක. ඊට පස්සේ අපි යමු 4 වෙනි පාඩමට. ලියා ගන්න 4. අංකිත පරිපතවල මූලාංග. අංකිත පරිපතවල මූලාංග. fundamentals අංකිත පරිපතවල මූලාංග. fundamentals of digital circuits. අංකිත පරිපතවල මූලාංග. ඉතින් ඇත්තට මෙතනදී අපි ඉගෙන ගන්න විෂය තමයි මේ ඩිජිටල් ඉලෙක්ට්‍රොනික්ස්. ඉලෙක්ට්‍රොනික විද්‍යාව කියන විෂයේ ඩිජිටල් පැත්ත. ඩිජිටල් ඉලෙක්ට්‍රොනික්ස් තමයි අපි මේ පාඩමේ ඉගෙන ගන්නේ. දැනටත් ඕගොල්ලෝ O level ICT එහෙම කරා නම් ওই ගේට්ස් පිළිබඳව එහෙම යම් අවබෝධයක් ඇති. සමහර විට දැන් ඒ කාලේ සමහරට ඕගොල්ලෝ ඉගෙන ගති සමහර දේවල් තේරෙන්නේ නැතුව හරි නීරස වෙලා තියෙන්න පුළුවන්. හැබැයි උසස් පෙළ ඉගෙන ගන්නකොට ඊට වඩා ගොඩක් වෙනස්. මොකද විෂයක් සමහරලාට රසවත් වෙන්නේ උගන්නන පුද්ගලයා මත. තමන් ඒ විෂයට දක්වන ආසාව මත. සමහරට ඔයගොල්ලෝ උසස් පෙළ ICT විෂය කරන්නේ ටික දවසක් මගේ පන්තියට එනකොට ඉස්සර තිබ්බ නැති 아무තු ආසාවක් හිතයට තියෙනවා මේක ඉගෙන ගන්න. ඒ වගේම තමන්ට බලාපොරොත්තුවක් තියෙනවා කවදා හරි තොරතුරු තාක්ෂණ වෘත්තිකයෙක් වෙනවා. තමන් සොෆ්ට්වෙයාර් ඉංජිනේර කෙනෙක් වෙනවා. නෙට්වර්ක් ඉංජිනේර කෙනෙක් වෙනවා. පිළිගත්ත හොඳ සමාගමක. ඉතින් එතකොට තමන්ගේ ඒ වගේ බලාපොරොත්තුවක් තියෙනවා. සිහිනයක් තියෙනවා. ඒ දේවලුත් එක්ක අපේ මුණ ගැහිමත් එක්ක. දැන් මම සාමාන්‍ය සාම්ප්‍රදායික ගුරුවරයෙක් නෙමෙයි. මම තොරතුරු තාක්ෂණ වෘත්තිකයෙක්. මම මෘදුකාංග ඉංජිනේරුවරයෙක්. ඒ විදිහට සේවය කරලා තමයි මේ ශාස්ත්‍රයට ඉගෙනීමේ ආසාව නිසා යොමු වුණේ. මම බ්‍රිතාන්‍ය පරිගණක සංගමේ සමාජිකයෙක්. බ්‍රිටිෂ් කම්පියුටර් සොසයිටි මෙම්බර්ෂිප් එක තියෙනවා. ජාත්‍යන්තරව පිළිගත් තොරතුරු තාක්ෂණ වෘත්තිකයෙක්. ඉතින් මම හිතන්නේ තොරතුරු තාක්ෂණ වෘත්තිකයෙක් මෙහෙවන පන්තියක් විදිහට ඔයගොල්ලන්ට ඇත්තටම තොරතුරු තාක්ෂණ වෘත්තිකයෙක් වෙන්න මඟ පෙන්වීම මම හිතන්නේ ඉතාම පහසුයි. ඒ නිසා ආසාවෙන් වගකීමෙන් ඉගෙනගෙන යන්න. ඉතින් මෙන්න මේ පාඩම ගැන කතා කරොත් fundamentals of digital circuits කතා කරොත් digital electronics කතා කරොත් මේක ඇත්තට මේ ඉලෙක්ට්‍රොනික විද්‍යාව කියන විෂය මව් විෂය වෙන්නේ භෞතික විද්‍යාව. ඉතින් භෞතික විද්‍යාව ඉගෙන ගන්න අයටත් ඉලෙක්ට්‍රොනික්ස් ඉගෙන ගන්න තියෙනවා. ඊට පස්සේ ඉංජිනේරින් ටෙක්නොලොජි, බයෝසිස්ටම් ටෙක්නොලොජි වගේ ඕනෑම තාක්ෂණික විෂයක් ගත්තොත් ඒකක ඉලෙක්ට්‍රොනික විද්‍යාව ඉගෙන ගන්නම තියෙනවා. මොකද ඔයගොල්ලෝ දන්නවා හොඳටම මේ ඉලෙක්ට්‍රොනික්ස් උපකරණ හැම තැනම තියෙනවා. ඔටෝමොබයිල්ස් වාහනවල, මැෂිනරීස් වල හැම තැනකම අද කාලේ ඉලෙක්ට්‍රොනික්ස් වලින් තමයි පාලන ඒකක සියල්ලම නිර්මාණය කරලා තියෙන්නේ. ඉතින් ICT පැත්තට ගත්තොත් ඔයගොල්ලෝ දන්න මේ පරිගණකය කියන්නේ ඩිජිටල් ඉලෙක්ට්‍රොනික උපකරණයක් නේ වර්තමානයේ. ඒතර පරිගණකය ගැන තේරෙන්නේ ඩිජිටල් ඉලෙක්ට්‍රොනික්ස් ගැන ඉගෙන ගත්තොත් තමයි. ඒ නිසා ඩිජිටල් ඉලෙක්ට්‍රොනික්ස් අපිට ඉගෙන ගන්න තියෙනවා සර්කිට්ස් හදන හැටි, ඩිජිටල් පරිපත නිර්මාණය කිරීම, සත්‍යතා වගු පිරවීම, SOP, POS ප්‍රකාශන, කානෝසිතියම්, බූලියන් බීජගණිතය වගේ දේවල්. ඉතින් මේ පාඩම හොඳින් ඉගෙන ගත්තාම ඔයාලට අර මං කිව්වාගේ භෞතික විද්‍යාව ඉගෙන ගන්න ඉන්නවා මැත්ස් කරන අය. ඒගොල්ලන්ටත් ලොකු පහසුවක් වෙනවා. ඒ පාඩමට ලොකු සාර්ථක පිටුවහලක් ලැබෙනවා. ඒ වගේම තාක්ෂණ වේදේ කරන දරුවන්ටත් ඒ ඉලෙක්ට්‍රොනික්ස් කොටස අනිත් විෂයන් කරන අයට වඩා ICT කරන අයට ලොකු පහසුවක් ලැබෙනවා. මොකද මේක විෂයන් ගණනාවක ආවරණය වෙන නිසා. ඉතින් ඊටාම රසවත්ව ලස්සනට කරන්න පුළුවන් පාඩමක්. මේ පාඩම කරාට පස්සේ ඕගොල්ලන්ගේ පරිපත නිර්මාණය කරන්න පුළුවන්. ආසාවෙන් ඉගෙන ගන්න පුළුවන් නිර්මාණශීලී දරුවන්ට තියෙන හොඳ පාඩමක් ඉලෙක්ට්‍රොනික්ස් කියලා කියන්නේ.
ඔන්න ඔතනින් එහාට පස්වෙනි පාඩමට අපි යනවා. මම මේ ටික මකන්නම්. අපි ගත්තොත් පස්වෙනි පාඩම තමයි මෙහෙයුම් පද්ධති. ලියා ගන්න මාතෘකාව මෙහෙයුම් පද්ධති. operating systems. ඔයගොල්ලෝ දන්නවා මේ පරිගණකයක් ක්‍රියාත්මක වෙන්න OS එකක් ඕන කියලා. OS එකක් ඕන, මෙහෙයුම් පද්ධතියක් ඕන. ඔයගොල්ලෝ දන්නවා ජනප්‍රිය මෙහෙයුම් පද්ධතියට Microsoft සමාගම හදන Windows කියන මෙහෙයුම් පද්ධතිය භාවිතා වෙනවා. දැන් අද කාලේ Windows 10 භාවිතා වෙනවා. Windows 95 විතර වගේ කාලේ ඉඳන්ම අපි මේ ශාස්ත්‍රය තුල රැඳිලා ඉන්නවා. Windows 3.1 පාවිච්චි කරලා තිනවා මම 1995ට කලින්. ඉතින් ඊට අමතරව ඔයගොල්ලෝ දන්නවා Linux මෙහෙයුම් පද්ධතිය ගැන. මොබයිල් ෆෝන් වල පාවිච්චි කරන Android ගැන. Apple සමාගම නිෂ්පාදනය කරන Mac OS ගැන. Apple ෆෝන් වල පාවිච්චි කරන Apple iOS කියන මෙහෙයුම් පද්ධතිය. ඔය වගේ මෙහෙයුම් පද්ධති ගණනාවක් පිළිබඳ ඔයගොල්ලෝ හොඳ අවබෝධයක් තියෙනවා. මෙන්න මේ මෙහෙයුම් පද්ධතිය කියන්නේ මොකක්ද? දැන් පරිගණකයකට ඔයගොල්ලන්ට මෘදුකාංග ස්ථාපනය කරන්න බෑනේ මෙහෙයුම් පද්ධතියක් නැතුව. මෙහෙයුම් පද්ධතියක් තියෙන්න ඕන මෘදුකාංග ස්ථාපනය කිරීම සඳහා. ඒතර මෙහෙයුම් පද්ධතියක් මගින් තමා පරිගණකයකට මෘදුකාංග ක්‍රියාත්මක වීම සඳහා අවශ්‍ය පරිසරය සපයා දෙන්නේ. ඉතින් මෙහෙයුම් පද්ධති පිළිබඳව ඉගෙන ගන්න පාඩම තමයි OS පාඩම. ඉතින් මේක ඇත්තරම කම්පියුටර් සයන්ස් පාඩමක්. මතක තියාගන්න කම්පියුටර් සයන්ස් පරිගණක විද්‍යාවට අදාළ පාඩමක්. විද්‍යාත්මක පදනමක් ඉගෙන ගන්න පාඩමක්. මේකෙදී අපි CPU එකට process ලබා දෙන්නේ කොහොමද කියලා ඉගෙන ගන්නවා. process management යටතේ ක්‍රියායන කළමනාකරණය. ඔයගොල්ලෝ දන්න පරිගණකයක RAM එකක් තියෙනවා. මේ RAM එකේ ඉඩ හරි සීමිතයි. එකෙන් කොටසක් OS එකට වෙන් වෙලා තියෙනවා. විවිධ ක්‍රියායන සඳහා මේ RAM එකේ ඉඩ වෙන් කරනවා. මේ මතකයේ කළමනාකරණය කරන හැටි අපි එකට කියනවා memory management කියලා. memory management ගැන ඉගෙන ගන්න. මේ හරි රසවත් දේවල්. මේවා හරි ආසාවෙන් ඉගෙන ගන්න පුළුවන් පාඩමක්. ඊට පස්සේ ඔයගොල්ලෝ දන්නා පරිගණක වල තියෙන ආචායන උපාංග ගැන. hard disk එක වගේ ඒවා. storage devices කියන ඔයගොල්ලෝ දන්නවා. මේ හැම තැනකම ඉංග්‍රීසි වචන මම කියන්නේ ඒක දෙගොල්ලන්ටම වැදගත්. ඉංග්‍රීසි මාධ්‍යයට කොහොමත් අවශ්‍යයි. සිංහල මාධ්‍යයටත් වැදගත්. පළවෙනි හැඳින්වීම තුල. hard disk එකක් ඇතුළේ කොහොමද තියෙන්නේ? hard disk එකේ ඇතුලේ දත්ත ගබඩා වෙන්නේ tracks වල. ඒ tracks බෙදිලා තිනවා sectors වලට. මේක ඇත්තටම ෆයිල් එකක් ගබඩා වෙන්නේ කොහොමද? ඒ ෆයිල් එකේ දත්ත කියවලා RAM එකට ගෙන්නන්නේ කොහොමද? RAM එකේ ඉඩ වෙන් කරගන්නේ කොහොමද? ඔය වගේ මේ පරිගණකයක් ඇත්තටම වැඩ කරන්නේ කොහොමද කියලා තේරෙන්නේ OS පාඩම ඉගෙන ගත්තට පස්සේ. දැනට ඕගොල්ලන්ට පරිගණකයක් ගැන CPU එකේ ක්‍රියාකාරීත්වය ගැන හරියටම තේරෙන්නේ නැහැ. හරියටම තේරෙන්න ගන්නේ මෙහෙයුම් පද්ධති පාඩම ඉගෙන ගත්තට පස්සේ. ඉතින් මේක කම්පියුටර් සයන්ස් පාඩමක්. ඔය දැනට ඕගොල්ලෝ පරිගණකයේ පිළිබඳ තියෙන බොහෝ දැනුමක් ඇති ප්‍රායෝගිකව අත්විඳලා ඒවා ඊටාම හොඳින් තේරෙන්න ගන්නවා මේ સિદ્ધාන්ත ඉගෙන ගත්තට පස්සේ. ඊට පස්සේ අපි යමු 6 වෙනි පාඩමට. හරි. දැන් අපි ඊගාවට බලමු මේ මෙහෙයුම් පද්ධති පාඩමෙන් පස්සේ 6 වෙනි පාඩම networking පාඩම. ලියා ගන්න මාතෘකාව. ඒකේ 6 කියලා දාලා ලියන්න පාඩමේ නම දත්ත sannivedanaය හා ජාලකරණය. දත්ත sannivedanaය සහ ජාලකරණය. data communication and networking. ඉතින් මේක ඔන්න ප්‍රධාන තොරතුරු තාක්ෂණ විෂය පාඩමක්. දැන් මේ ICT කියපුවාම තොරතුරු හා sannivedana තාක්ෂණය information and communication technology කියලා අපි කියන්නේ. මෙන්න මේ communication කියන මේ 100 අකුර ආවරණය වෙන පාඩම තමයි මේ networking පාඩම. ඉතින් මේ පාඩමේදී network එකක් computer network එකක් කියන්නේ මොකද්ද? telephone network එකක් වැඩ කරන්නේ කොහොමද? පරිගණක අතර දත්ත හුවමාරු වෙන්නේ කොහොමද? data packets ගැන, data frames ගැන, bits ගැන, ඊට පස්සේ ISOS 7 layers කියලා තියෙනවා දත්ත sannivedana වෙන ආකාරය. දැන් ඔය O level වලත් networking ගැන යම් අවබෝධයක් ඇති. හැබැයි ඊට වඩා ගොඩාක් ගැඹුරු පාඩමක්. ටිකක් දිග පාඩමක්. IP addressing කොහොමද කරන්නේ? transmission media දත්ත sannivedana මාධ්‍යවල හැසිරීම ඔය වගේ දේවල් ගැන
ගොඩක් ගැඹුරෙන් හොඳට කතා කරන පාඩමක් තමයි නෙට්වර්කින් කියන්නේ. නෙට්වර්ක් ප්‍රොෆෙෂනල් කෙනෙකුට අවශ්‍ය හැමදේම කතා කරනවා. දත්ත sannivedana මූලධර්ම, නෙට්වර්ක් එකක් ආරක්ෂාව, දත්තවල ආරක්ෂාවේ හැමදේම ඔයගොල්ලෝ කවදා හරි නෙට්වර්ක් ඉංජිනේර කෙනෙක් විදිහට රැකියාවක් කරනවා නම් කොහේ හෝ තැනක ඒ සඳහා අවශ්‍ය මූලික පදනම අනිවාර්යයෙන්ම මෙන්න මේ පාඩමත් එක්ක ලැබෙනවා. තොරතුරු තාක්ෂණ වෘත්තිකයෙක් කරන්න අවශ්‍ය මුලින්ම හම්බෙන ප්‍රධානම පාඩමක් විදිහට නෙට්වර්කින් පාඩම කතා කරන්න පුළුවන්. ඊට පස්සේ අපි යන් 7 වෙනි පාඩමට ලියා ගන්න 7 වෙනි පාඩම පද්ධති විශ්ලේෂණය හා පිරිසැලසුම. පද්ධති විශ්ලේෂණය සහ පිරිසැලසුම. System analysis and design. ඇත්තට මේ පාඩමට මෘදුකාංග ඉංජිනේරු විද්‍යාව කියලා මාතෘකාව ලිව්වත් කමක් නැහැ. ඒකත් ලියාගමු. පද්ධති විශ්ලේෂණය සහ පිරිසැලසුම. System analysis and design. එහෙම නැත්නම් මෘදුකාංග ඉංජිනේරු විද්‍යාව අපි කතා කරනවා. software engineering. ඒ මෘදුකාංග ඉංජිනේරු විද්‍යාව කියන විෂය මෘදුකාංග ඉංජිනේරුවරයෙක් අනිවාර්යෙන් ඉගෙන ගන්න ඕන. software එකක් හදන්න අපි යම් කිසි ආයතනයක තොරතුරු විශ්ලේෂණය කරන්නේ කොහොමද? මෘදුකාංගයක සැලසුමක් නිර්මාණය කරන්නේ කොහොමද? විවිධ වර්ගයේ මෘදුකාංග නිෂ්පාදනය කිරීම සඳහා භාවිතා කරන තාක්ෂණික ක්‍රමවේද මොනවද? ඉංජිනේරු ක්‍රමවේද මොනවද? කියලා ඉගෙන ගන්න පාඩම. මේකට system analysis and designing කියලා කියනවා, software engineering concepts කියලා කියනවා, system development life cycle කියන එක අපි මේක ඇතුලේ තොරතුරු පද්ධති සංවර්ධන ජීවන චක්‍රය මේ තුල ඉගෙන ගන්නවා. O level කාලෙත් ඉගෙන ගත්ත අය ටිකක් ඉගෙනගෙන නැති. හැබැයි සමහරට O level කාලේ මේක ඉගෙන ගන්නකොට ටිකක් නීරස වෙන්න ඇති පාඩම. ඉතින් ඇත්තටම software engineering කියන පාඩම ඔයගලන්ට ප්‍රායෝගිකව අත්විඳින විදිහටම ඉගෙන ගන්න පුළුවන්. මොකද කවදා හරි මෘදුකාංග ඉංජිනේරුවෙක් වුණාම ඔයගලන්ට මේක ඉගෙන ගන්න සංකල්පයේ මෘදුකාංග ඉංජිනේරු සමාගම තුල ප්‍රායෝගික ලෝකේ භාවිතා වෙනවා. ඉතින් මේ දේවල් මම ඉතාම ඉහළින් ප්‍රායෝගිකව ජීවිතයට බද්ධ කරමින් උගන්වන පාඩමක්. ඉතින් අපේ පරණ ගෝලයෙන් එහෙම ආන්නේ මේ software engineering පාඩම කොච්චර රසවත් අපි ඉගෙන ගත්තද කියලා. සමහරට ඔයගොල්ලෝ O level වල තියෙන දැනුමත් එක්ක සංසන්දනය කරන්න එපා. සමහර දේවල් හොඳටම තේරෙන උසස් පෙළදී ඒ සංකල්ප හොඳින්ම ආය මුල ඉඳන් පැහැදිලි කරමින් ඉගෙන ගන්නවා. ඊට පස්සේ 8 වෙනි පාඩම ගැන කතා කරමු. ලියා ගන්න 8 වෙනි පාඩම දත්ත සමුදාය කළමනාකරණය. දත්ත සමුදාය කළමනාකරණය. database management. දත්ත සමුදාය කළමනාකරණය. මේ පාඩම තොරතුරු තාක්ෂණය කියන විෂය තුල නැතුවම බැරි පාඩමක්. දැන් ඔයගොල්ලෝ ගත්තොත් ඕනෑම තොරතුරු තාක්ෂණ පද්ධතියක් database එකක් තියෙනවමයි. database එකක් නැති තොරතුරු තාක්ෂණයක් නැහැ මේ ලෝකේ. ඔයගොල්ලෝ හිතන්නේ Facebook web අඩවි. ඔයගොල්ලෝ දාන post, ඔයගොල්ලෝ දාන ඔය photos, videos ඔය හැම එකම database එකේ ගබඩාවේ. YouTube ගමුකෝ අපි. YouTube පිටිපස්සේ තියෙන database එකක්. ඔය videos හැම එකක්ම database එකේ ගබඩා වෙලා තියෙනවා. ඒතර Google සමාගමේ database තියෙනවා. ඔගේ අපි බැංකුවක් ගමුකෝ. බැංකුවේ ඉන්න පාරිභෝගික තොරතුරු, ගිණුම් පිළිබඳ තොරතුරු හැම එකක්ම database එකේ වැඩ කරනවා. ඒතර database engineering, database එකක් design කරන්නේ කොහොමද? ආයතනයක දත්ත අවශ්‍යතා හඳුනාගෙන database එකක් සැලසුම් කරන්නේ කොහොමද? database එක හදන්නේ කොහොමද? database එක දත්තවල ආරක්ෂාව සපයන්නේ කොහොමද? මෙතනදී අපි SQL කියන language එක ඉගෙන ගන්නවා. structured query language. software engineer කෙනෙක් වෙනකොට අනිවාර්යයෙන්ම database දැනුම තියෙන්න ඕනේ. ඔගේ database engineer කෙනෙක් වෙන්න database දැනුමේ මූලිකත්වය පදනම හොඳින්ම හදන තැනක් තමයි database පාඩම කියන්නේ. මේ තොරතුරු තාක්ෂණය කියන විෂයේ කොඳුනාරටි මේ කතා කරන්නේ. තොරතුරු තාක්ෂණ විෂයේ කොඳුනාරටියේ පුරුක් මේ කතා කරන්නේ. තොරතුරු තාක්ෂණය කියන විෂයේ නැතුවම බැරි පාඩම් මේ. 6 වෙනි පාඩම networking, 7 වෙනි පාඩම software engineering, 8 වෙනි පාඩම database. ඉතින් මේවා ඉතාම සාර්ථකව ඉතාම ලස්සනට ඉගෙන ගන්න පුළුවන්, රසවත් ඉගෙන ගන්න පුළුවන් පාඩම්. MySQL database එකක් අපි හදන්නේ කොහොමද? ප්‍රායෝගිකවත් විඳිනවා. ආයතනයක අවශ්‍යතාවලට සාර්ථක database එකක් හදන්නේ කොහොමද? ඒවට තොරතුරු ඇතුළත් කරලා අපිට අවශ්‍ය තොරතුරු එකකින් ගන්න දත් ඇතුළත් කරලා තොරතුරු ලබා ගන්න කොහොමද? මේ වගේ දේවල් මෙතනදී අපි කතා කරනවා. ඊට පස්සේ අපි යන 9 වෙනි පාඩමට පරිගණක ක්‍රම ලේඛනය. පරිගණක ක්‍රම ලේඛනය. programming. මෙයට අපි ඉගෙන ගන්නවා Python කියන ක්‍රම ලේඛන භාෂාව. ඉතින් ලෝකේ ක්‍රම ලේඛන භාෂා ගණනාවක් තියෙනවා. ඒ අතරින් අපි ඉගෙන ගන්නේ Python කියන ක්‍රම ලේඛන භාෂාව.
ප්‍රෝග්‍රෑමින්. ඉතින් අපි කතා කරමු ප්‍රෝග්‍රෑමින් ගැන. පොඩි සරල පැහැදිලි කිරීමක්. මම මේ උඩ ටික මකන්නම් දැන් ඔයගොල්ලෝ ලියාගෙන තියෙන්නේ. අපි ගත්තොත් කම්පියුටර් ප්‍රෝග්‍රෑමින් ගැන. ඔයගොල්ලෝ දන්නවා පරිගණකයකට පිළිවෙලකට ලබා දුන්න උපදේශ මාලාවකට අපි කියනවා ප්‍රෝග්‍රෑම් එකක් කියලා. ඉතින් මේ පරිගණකයකට තේරෙන යාන්ත්‍ර භාෂාව විතරයිනේ. යාන්ත්‍ර භාෂාව කියන්නේ 1 සහ 0 කියන අගයන්ගෙන් ද්විමේය සංඛ්‍යා පද්ධතියෙන් හදිච්ච භාෂාව තමයි යාන්ත්‍ර භාෂාව කියන්නේ. ඒකට යාන්ත්‍ර භාෂාවෙන් පරිගණකයකට උපදෙස් ලබා දීම අපහසු නිසා විවිධ පරිගණක භාෂා ලෝකේ නිර්මාණය වෙලා තියෙනවා. ඒ අතරින් ජනප්‍රිය භාෂා කීපයක් ගත්තොත් C, C++, Java, Visual Basic, Pascal, Python වගේ පරිගණක භාෂාවන් ගන්න පුළුවන්. තව 100,000 ගණක් පරිගණක භාෂා මේ ලෝකේ තියෙනවා පරිගණකයකට උපදේශ මාලාවක් ලබා දෙන්න. ඉතින් මේ කුමන භාෂාවෙන් අපි ක්‍රමලේඛනයක් ලිව්වත් ඒ ක්‍රමලේඛනයේ යාන්ත්‍ර භාෂාවට කියන්නේ පරිගණකයට තේරෙන මේ යාන්ත්‍ර භාෂාව කියන්නේ මැෂින් ලැන්ග්වේජ් කියන එක. මැෂින් ලැන්ග්වේජ් යාන්ත්‍ර භාෂාවට පරිවර්තනය කරන්න ඕන. මොකද CPU එකට පරිගණකයකට තේරෙන යාන්ත්‍ර භාෂාවනේ. ඉතින් අපිට පහසුවෙන් ක්‍රමලේඛන ලියන්න විවිධ භාෂා තියෙනවා. හරි. අපිට පහසුවෙන් ක්‍රමලේඛන ලියන්න විවිධ භාෂාවන් ලෝකේ නිර්මාණය වෙලා තියෙනවා. ඉතින් මෙන්න මේ භාෂාවන් අතරින් ඊටාම පහසු අලුත්ම භාෂාවක් විදිහට මේ Python ක්‍රමලේඛන භාෂාව හඳුනන්න පුළුවන්. ඒගොල්ලෝ O level ICT කරද්දී Pascal වගේ භාෂාවක් ඉගෙනගෙන ඇති. හැබැයි මේ දැනුම කිසිසේත්ම මේ Python ඉගෙන ගන්න බලපාන්නේ නැහැ. Python ඊට වඩා හොඳ modern language එකක්. ඊටාම ලේසියෙන්. ඇත්තටම Pascal වලට වඩා පහසුවෙන් Python ඉගෙන ගන්න පුළුවන්. ඉතින් O level syllabus එකෙත් Python වගේ තිබ්බනම් හොඳයි කියන දේ මම එදා ඉඳන්ම හිතපු දෙයක්. මොකද Pascal වලට වඩා පහසුවෙන් උගන්වන්න පුළුවන් මූලික විස්තර හොඳින්ම ක්‍රමලේඛන ශිල්පයේ පිළිබඳ පහසුවෙන් උගන්වන්න පුළුවන් හොඳ ක්‍රමලේඛන භාෂාවක් තමයි Python කියන්නේ. උසස් පෙළට මම හිතන්නේ තෝරා ගැනීම තුළ දාන්න පුළුවන් හොඳම තෝරා ගැනීමක් තමයි Python කියන භාෂාව උගන්වන්න දාලා තියෙන්නේ. මේ Python කියන ලැන්ග්වේජ් එක පාවිච්චි කරලා ක්‍රමලේඛන ලිවීම අපි කොහොමද if condition එකක් ලියන්නේ, while loops, for loops, file handling කොහොමද කරන්නේ, sorting searching කරන්නේ කොහොමද, මේ වගේ දැන් ලැන්ග්වේජස් ගැන දන්න අය මේ වෙනකොට ක්‍රමලේඛනය පිළිබඳ යම් අවබෝධයක් තියෙන අය මම මේ කියන දේවල් දන්නවා ඇති. කිසිම දෙයක් දන්නේ නැති අය කිසි දෙයකට බය වෙන්න එපා. අපි හොඳටම බිඳුවේ ඉඳන් පිළිවෙලට කරන් යනවා. කිසි දෙයකට බය වෙන්න එපා. අපිත් එක්ක රැඳිලා ඉන්න. මේ තමයි ප්‍රෝග්‍රෑමින් කියන 9 වෙනි පාඩම. ඊට පස්සේ අපි යනවා 10 වෙනි පාඩමට. දහවෙනි පාඩමට වෙබ් අඩවි සැලසුම් කිරීම. වෙබ් අඩවි සංවර්ධනය කියලා ලියා ගන්න. වෙබ් අඩවි සංවර්ධනය. වෙබ් ඩෙවලොප්මන්ට්. වෙබ් අඩවි සංවර්ධනය වෙබ් ඩෙවලොප්මන්ට්. ඇත්තටම වෙබ් අඩවියක් සැලසුම් කරන්න. HTML කියන භාෂාව අපි ඉගෙන ගන්නවා. O level ICT කරද්දී ඉගෙනගෙන ඇති. CSS කියන භාෂාව වෙබ් අඩවියක් හැඩගැන්වීම සඳහා අපි ඉගෙන ගන්නවා. ඊට අමතරව වෙබ් ඇප්ලිකේෂන් එකක් හදන්න PHP කියන ලැන්ග්වේජ් එක අපි ඉගෙන ගන්නවා. මෙන්න මේ තුනම හොඳින් ඉගෙනගෙන වෙබ් පාදක පද්ධතියක්, වෙබ් ඩිසයින්, වෙබ් ඇප්ලිකේෂන් එකක් හදන්නේ කොහොමද කියලා හොඳ ප්‍රායෝගික අවබෝධයක් ලබා දෙන පාඩමක් තමයි මෙන්න මේ 10 වෙනි පාඩම. ඒතර ඔයගොල්ලෝ කවදා හරි මෘදුකාංග ඉංජිනේරුවෙක් වුණොත් බොහෝ විට ආයතන සඳහා වෙබ් බේස්ඩ් ඇප්ලිකේෂන්ස් තමයි ඩෙවලොප් කරන්න තියෙන්නේ. ඒ සඳහා මූලික අඩිතාලම හොඳින්ම ලබා දෙනවා. දැන් O level කාලේ HTML එහෙම ඉගෙනගෙන නැති හරිය ලේසි. ඒ දැනුම මෙතෙන්ට වැදගත් වෙයි. හැබැයි අලුතෙන් ඉගෙන ගන්න අයට කිසිම ප්‍රශ්නයක් නැහැ. බිඳුවේ ඉඳන් ලස්සනට ඉගෙන ගන්න හොඳ පාඩමක්. විභාගෙට බොහොම ලේසියෙන් ලකුණු ගන්න පුළුවන් පාඩමක්. ඉතින් කලින් සිලබස් එකේ PHP තිබ්බේ නැහැ. දැන් අලුතෙන් PHP ත් ඇඩ් කරලා ඔයගලන්ට වෙබ් ඩෙවලොප්මන්ට් පැත්තත් හොඳින් උගන්වන පාඩමක් මේ 10 වෙනි පාඩම. ඔයගලන්ට තේරෙනවා ඇති මේ තොරතුරු තාක්ෂණ ශාස්ත්‍රයේ හැම පැත්තම මේ සිලබස් එකෙන් ආවරණය වෙනවා. ඒ කියන්නේ ඔයගොල්ලෝ කවදා හරි කුමන රැකියාවට ස්ථානගත වුණත් අවශ්‍ය මූලධර්ම ටික මෙතන උගන්ලා තියෙනවා. සමහරට ඩේටාබේස් පැත්තෙන්, සමහරට නෙට්වර්කින් පැත්තෙන්, සමහරට ප්‍රෝග්‍රෑමින් පැත්තෙන්, සොෆ්ට්වෙයාර් ඉංජිනේරින් පැත්තෙන්, සමහරට මේ වෙබ් ඩෙවලොප්මන්ට් ඩිසයිනින් පැත්තෙන් කොයි පැත්තේ රැකියාවකට ගියත් අවශ්‍ය මූලික දේවල් ටික ලස්සනට පැහැදිලි කරලා සිලබස් එකට ඇතුළත් කරලා තියෙනවා. 11 වෙනි පාඩම ඔන්න අලුත්ම සංකල්පයක්. ලියා ගන්න මාතෘකාව සාර්ව ද්‍රව්‍ය අන්තර්ජාලය. සාර්ව ද්‍රව්‍ය අන්තර්ජාලය.
එහෙම නැත්නම් අපි කියනවා අන්තර්ජාල සබැඳි ද්‍රව්‍ය. අන්තර්ජාල සබැඳි ද්‍රව්‍ය. අන්තර්ජාල සබැඳි ද්‍රව්‍ය. සාර්ව ද්‍රව්‍ය අන්තර්ජාලය එහෙම නැත්නම් අන්තර්ජාල සබැඳි ද්‍රව්‍ය. මේකට අපි ඉංග්‍රීසියෙන් කියන්නේ IoT කියලා. Internet of Things. Internet of Things ලියා ගන්න. මේක ඉතින් අද වර්තමානයේ ජනප්‍රියම ශාස්ත්‍රයක්. ඉතින් කලින් සිලබස් වල මේවා තිබ්බේ නැහැ. අලුත් සිලබස් අප්ඩේට් එකත් එක්ක එකතු වෙච්ච අලුත් පාඩමක්. මෙතනදී අපි ප්‍රධාන වශයෙන් ඉගෙන ගන්න මේ Arduino ගැන. ඉතින් මේවා දැනටමත් දන්න අයත් ඉන්නවා. මම ලොකු පැහැදිලි කිරීමක් මෙතනදී කරන්න යන්නේ නැහැ. සරල පැහැදිලි කිරීමක් කරොත් ඕගොල්ලන්ගේ ගෙදර තියෙන විදුලි බල්බයක් ස්මාර්ට්ෆෝන් එකේ ඇප් එකකින් ඔන් ඔෆ් කරන හැටි මෙතන ඉගෙන ගන්න පුළුවන්. ගෙදර තියෙන AC එකේ settings අපිට ස්මාර්ට්ෆෝන් එකෙන් අපිට අවශ්‍ය විදිහට පාලනය කරන්න පුළුවන්. ගෙදරින් පිට ඉඳලා හරි අපිට ගෙදර ලයිට් දාන්න ඔෆ් කරන්න පුළුවන් අන්තර්ජාලයෙන් සම්බන්ධ වෙලා. ගෙදර තියෙන ලයිට් බල්බ්ස්, වතුර මෝටරේ, ගෙදර තියෙන උපකරණ සියල්ලම අන්තර්ජාලයට සම්බන්ධ වෙලා තියෙනවා කියලා හිතන්න. CCTV පද්ධති හැම එකක්ම. අපි ගෙදරින් පිටට ගිහිල්ලා ඉන්න වෙලාවක අපි අන්තර්ජාලයට අපේ ෆෝන් එක හරහා සම්බන්ධ වෙලා තියෙනවා නම් ගෙදර තියෙන ඉලෙක්ට්‍රොනික උපකරණ අපිට පිට ඉඳන් අපේ ෆෝන් එකේ ඇප් එකකින් පාලනය කරන්න පුළුවන්. ඔය තමයි අන්තර්ජාලය සම්බන්ධ මේ සාර්ව ද්‍රව්‍ය අන්තර්ජාලය කියන එකේ මූලික හැඳින්වීම. Internet of Things. ඉතින් අපිට මේ පරිගණක sannivedana ජාල ඔස්සේ අපේ ගෙදරක තියෙන උපකරණ පාලනය කිරීම. දැන් මෙච්චර කාල ගෙදර තිබ්බ කම්පියුටර් එකක්, ස්මාර්ට්ෆෝන් එකක් විතරයි අන්තර්ජාලයට සම්බන්ධ වෙන්නේ. දැන් ගෙදර තියෙන ලයිට් බල්බ් එකක්, ගෙදර තියෙන වොෂින් මැෂින් එක, ගෙදර තියෙන රිෆ්‍රිජරේටර් එක කියන්නේ ෆ්‍රිජ් එක අන්තර්ජාලයට සම්බන්ධයි. අන්න එහෙම යුගයකට දැන් ඇවිල්ලා ඉන්නේ. අපිට පිට ඉඳන් ඕනෑම තැනක ඉඳන් හරි පහසුවෙන් පාලනය කරන්න පුළුවන්. එවැනි ඇප්ලිකේෂන්ස් හදන්නේ කොහොමද? ඒ වගේ උපකරණ හැදීමේ මූල ධර්ම ටික. දැන් ගොඩාක් ගැඹුරට නෙමේ. මූලික තාක්ෂණය පිළිබඳ හොඳ සිද්ධාන්ත පදනම සහ මූලික උපකරණ ටිකක් නිෂ්පාදනය කිරීම, බල්බ්ස් ටිකක් දාලා පොඩි උපකරණ ටිකක් නිෂ්පාදනය කරන්න Arduino board එකක් අරගෙන පොඩි programs ටිකක් ලියන්න උගන්නන හිතාම රසවත් පාඩමක්. ඉතින් මේ පාඩම ගැන කිව්වොත් මේ පහුගිය අවුරුදු වල ඇත්තටම අපි මේකේ මූලධර්ම කියලා දුන්නාට පස්සේ අපේ ළමයි හරිම ආසාවෙන් ගොඩාක් ඉදිරියට නිවිද නව නිපැයුම් කරලා තියෙනවා. ඇත්තටම මට වඩා ඉස්සරහට ගියපු ගෝලයෝ ගොඩක් ඉන්නවා මූලධර්ම ටික කියලා දුන්නාට පස්සේ ලස්සන ප්‍රොජෙක්ට්ස් කරලා සමහර තරංග වලින් දිනලා පවතින අපේ පන්ති වල දරුවෝ මේ Arduino පැත්තෙන් ඉස්සරහට ගිහිල්ලා ඉතින් හරි සතුටුයි. මට වඩා ගොඩක් ඉදිරියට ගියපු දරුවෝ ඉන්නවා මේ ශාස්ත්‍රවල. අපෙන් මූලධර්ම ටික ඉගෙනගෙන ශාස්ත්‍රය ඉහළට ගියපු. දැන් අද ගත්තොත් මෘදුකාංග ඉංජිනේරු සමාගම් වල ඉහළ තැන්වල අපේ මුල් කාලේ ගෝලයෝ ඉන්නවා. ඉතින් ගොඩක් සතුටුයි. ගුරුවරයෙක් හැම වෙලේම ගෝලයෙක්ව නිර්මාණය කරන්නේ ගුරුවරයාට වඩා ඉදිරියට යන්න පුළුවන් වෙන විදිහට. ඉතින් මම ඒ සතුට විඳිනවා. මොකද අපිත් එක්ක අපෙන් ඉගෙන ගත්ත ගොඩක් අය මේ හැම ශාස්ත්‍රයකම network engineersලා ඊට පස්සේ software engineersලා ඒ වගේ web engineersලා cyber security පැත්තේ හැම පැත්තෙම specialize වෙච්ච ගෝලයෝ ටිකක් මට ඉන්නවා මුල් කාලේ ගෝලයෝ ටිකක්. ඉතින් හරි ආඩම්බරයි කියන්නේ හැමෝම මට වඩා ඉදිරියට ගිහින් ඉන්නවා. ඒ අපේ මූලික අඩිතාලමත් එක සමහරට ICT විෂය මූලධර්ම ටික අපේ පන්තියෙන් අහුවෙලා එතනින් පටන්ගෙන උසස් පෙළ සමත් වෙලා ගියපු ගමනේ අද ඉහළ තොරතුරු තාක්ෂණ වෘත්තිකයෝ වෙලා ඉන්නවා. බලන්න හරිම සතුටුයි. ඔය තමයි 11 වෙනි පාඩම. ඊට පස්සේ 12 වෙනි පාඩම ලියාගන්න. ව්‍යාපාර තුල තොරතුරු හා sannivedana තාක්ෂණයේ භාවිතය. ව්‍යාපාර තුල තොරතුරු හා sannivedana තාක්ෂණයේ භාවිතය. ව්‍යාපාර තුල තොරතුරු හා sannivedana තාක්ෂණයේ භාවිතය. ICT in business. ICT in business ව්‍යාපාර තුල තොරතුරු හා sannivedana තාක්ෂණයේ භාවිතය. 12 වෙනි පාඩම. මේ 12 වෙනි පාඩම ගැන කතා කරොත් ඇත්තට මේ වාණිජ්‍ය විෂය ධාරාව හැම කරන අයට මේ පාඩමේ සමහරක් දේවල් ඒ විෂයන්ට අදාළවත් අධ්‍යයනය කරනවා. අපි මේ වාණිජ්‍ය පැත්ත නෙමෙයි කතා කරන්නේ ඒ තුල තාක්ෂණයේ භාවිතය ගැන. ඉතින් අපි ගත්තොත් වාණිජ්‍ය ලෝකේ තොරතුරු තාක්ෂණේ නැතුවම බෑනේ අද වෙනකොට. ඔයගොල්ලෝ ඕනෑම බැංකුවකට ගියොත් මූල්‍ය සමාගමකට රක්ෂණ සමාගමකට ගියොත් කම්පියුටරයක් ඉස්සරහා තමයි නිලධාරීන් හැමෝම ඉන්නේ. ඒ සියලු පද්ධති පරිගණකගතයි. අද ඔයගොල්ලෝ දන්නවා අපි ගෙවීම් කරන්නේ ක්‍රෙඩිට් කාඩ් වලින්, ඩෙබිට් කාඩ් වලින්. අන්තර්ජාලය හරහා විවිධ වෙබ් අඩවි වලින් අපි භාණ්ඩ හා සේවා මිලදී ගන්නවා. ගෙදරට පිටරටවල වලින් භාණ්ඩ තැපැල් මාර්ගෙන් එනවා. ඉතින් ඔය වගේ මේ
වාණිජ ලෝකයේ වෙළඳ පොළ අන්තර්ජාලය හා බැඳිලා වෙළඳ පොළේ ඒ වෙළඳ සැලවල් අන්තර්ජාල වෙබ් අඩවියක් තුල නිර්මාණය වෙලා තියෙනවද වර්තමානයේ? ඒවා හැදෙන්නේ කොහොමද? ඒවා භාවිතා කරන්නේ කොහොමද? ඒ වගේ වාසි අවාසි කොහොමද? අන්තර්ජාලයේ හරහා ව්‍යාපාර කරන්නේ කොහොමද කියලා කතා කරන පාඩම තමයි 12 වෙනි පාඩම. ඉතින් මේක තමන් වාණිජ්‍ය පැත්තෙන් ඉගෙන ගත්තත් නැතත් අද නවීන ලෝකේ මේ දේවල් දැනගන්න ඕන නිසා මේ විදිහේ පාඩමක් ඇතුළත් කරලා තියෙනවා. 13 වෙනි පාඩම ලියා ගන්න. තොරතුරු හා sannivedana තාක්ෂණයේ තොරතුරු හා sannivedana තාක්ෂණයේ නව නැඹුරු සහ අනාගත දිශානතිය. තොරතුරු හා sannivedana තාක්ෂණයේ නව නැඹුරු සහ අනාගත දිශානතිය. New trends and future directions of ICT. New trends and future directions of ICT. තොරතුරු හා sannivedana තාක්ෂණයේ නව නැඹුරු සහ අනාගත දිශානතිය. ඉතින් මෙන්න මේ පාඩම හරිම රසවත් පාඩමක්. මේ පාඩමෙන් හැබැයි විභාගයට ලැබෙන්නේ නම් ඊටාම පොඩි ප්‍රශ්න ප්‍රමාණයක් බහුවර්ණ කීපයක්. හැබැයි හරි ආසාවෙන් ඉගෙන ගන්න ඕන පාඩමක්. අපි දැන් ඇත්තට විභාගයට ලැබෙන ලකුණු ප්‍රමාණය වැඩිද අඩුද කියන එකට වඩා වැදගත් වෙන්නේ සිලබස් එක හරියට ඉගෙන ගන්න එකනේ. ඉතින් මේ පාඩමට සමහර විට පාසලේ හෝ පන්තිවල ගොඩක් අය වැඩි බරතැවීමක් කරන්න. හැබැයි මම නම් ඊටාම ආසාවෙන් හොඳට උගන්වන පාඩමක්. මොකද මේක තමයි අපේ මේ විෂයේ අනාගතය ගැන කතා කරන පාඩම. දැන් ඔයගොල්ලෝ දන්නවා මේ කෘත්‍රිම බුද්ධිය කියන විෂය. AI. Artificial Intelligence. මේ කෘත්‍රිම බුද්ධිය කියන විෂය දැන් ඔයගොල්ලෝ දන්නා පරිගණකයේ බුද්ධිමත් උපකරණයක් නෙමෙයි. පරිගණකයට හිතලා මතලා වැඩ කරන්න බෑ. අපි පරිගණකයකට දුණු උපදේශ මාලාවකට අනුව තමයි පරිගණකය ක්‍රියාත්මක වෙන්නේ. පරිගණකයට හිතලා තේරුම් අරන් තීරණ අරන් වැඩ කරන්න මිනිස්සෙක්ගේ මොලේ වගේ මිනිස්සෙක්ගේ චින්තන හැකියාව පරිගණකයකට නැහැ. හැබැයි මේ ලෝකේ විද්‍යාඥයෝ එදා ඉඳන් පරිගණකයකට බුද්ධිය නිර්මාණය කරා. පරේෂණ කරනවා. ඒ පරේෂණ වල ප්‍රතිඵලයක් විදිහට මේ කෘත්‍රිම බුද්ධිය කියන විෂය නිර්මාණය වෙනවා. මේ කෘත්‍රිම බුද්ධිය කියන විෂයේ පියා විදිහට අපි හඳුන්වන්නේ ඇලන් ටියුරින් කියන විද්‍යාඥයා. ඇලන් ටියුරින් අපි පරිගණක ඉතිහාසයෙන් කතා කරද්දී කතා කරනවා. මේ කෘත්‍රිම බුද්ධිය ඇසුරෙන් බුද්ධිමත් මේවලම කියන්නේ පරිගණ මිනිස්සු වගේ හිතලා වැඩ කරන්නේ. රොබෝ යන්ත්‍ර නිර්මාණය කරන්න. විවිධ මෙවලම් නිර්මාණය කරන්න. පරිසරයට අනුගත වෙමින් ක්‍රියාත්මක වෙන උපකරණ, තොරතුරු පද්ධති නිර්මාණය කරන්න ලෝකේ විවිධ පරීක්ෂණ කරලා විවිධ උපකරණ නිර්මාණය කරලා තියෙනවා. එක්ස්පර්ට් සිස්ටම්ස් විශේෂඥ පද්ධති. ඒ වගේ දේවල් ගැන. ඒවා නිර්මාණය කරලා තියෙන්නේ කවුද? ඒවා කොහොමද නිර්මාණය වෙන්නේ? ස්වභාව ධර්මයේ ආభాසය අරන් නිර්මාණය කරපු පරිගණක, ක්වොන්ටම් යාන්ත්‍ර විද්‍යාව පාදක වෙච්ච පරිගණක. ඊට පස්සේ අපි ගත්තොත් දැන් ඔයගොල්ලෝ දන්නවා මේ අපේ ජාන තාක්ෂණය DNA RNA වගේ රැහැන් වල තොරතුරු ගබඩා වෙනවා ජීවීන්ගේ. ඒ වගේ DNA RNA වගේ අනුභාවිතා කරලා කොහොමද පරිගණක දත්ත ගබඩා කරන්නේ වගේ දේවල් ගැන කතා කරන ලෝකේ මේ වෙනකොට කරන පරේෂණ පිළිබඳ තොරතුරු ඇතුළත් ලස්සන පාඩමක්. ඉතින් මේ විෂයට ලොකු ආසාවක් ඇති කරවන්න තියෙන පාඩමක්. ඉතින් මේ අවසාන පාඩම විදිහට කරන්නේ ඔයගොල්ලෝ විශ්වවිද්‍යාලේ ගියාට පස්සේ එතනින් එහා ලෝකේ ගැන යම් අදහසක් දෙන්න. ඔයගොල්ලෝ විශ්වවිද්‍යාලයට ගිහිල්ලා තොරතුරු තාක්ෂණ උපාධියක් පරිගණක විද්‍යාව උපාධියක් කරලා කවදා හරි ඔයගලන්ට පරේෂකයෙක් වෙලා ඊට පස්සේ MSc උපාධියක් MPhil එකක් කරලා PhD එකක් කරලා ආචාර්ය උපාධියක් කරලා ඒ වගේ ඉදිරියට ගිහිල්ලා පරේෂකයෙක් පරිගණක විද්‍යාඥයෙක් වෙන්න ආස නම් අන්න ඒ පැත්ත ගැන යම් අදහසක් දෙන්න පරේෂණ ශාස්ත්‍රය පිළිබඳ යම් අදහසක් දෙන්න තියෙන ලස්සන පාඩමක් තමයි මේ අවසාන පාඩම. මේක අපි ඊටාම ලස්සනට කාලය අරන් හොඳට උගන්වන වීඩියෝ දර්ශන ලෝකයේ අන අලුත් සොයා ගැනීම පිළිබඳ ඡායාරූප පෙන්නමින් අන්තර්ජාලය පාදක කරගනිමින් ඉතාම රසවත් ඉගෙන ගන්න පාඩමක් තමයි මේ New Trends and Future Directions of ICT කියලා කියන්නේ. ඉතින් මේ පාඩම අපි අවසාන පාඩම විදිහට කතා කරනවා. ඔය තමයි අපේ සිලබස් එක. මේ සිලබස් එක ආවරණය කරන්න අපිට අවුරුදු 2කට වැඩි කාලයක් තියෙනවා. සාමාන්‍යයෙන් අවුරුදු 2කට දෙකකුත් මාස කිහිපයක් තියෙනවා. ඉතින් මාසෙකට දවස් 4ක් අපි සාමාන්‍යයෙන් ක්ලාස් එක කරනවා. පැය දෙකේ පන්ති. ඉතින් පැය ගාන වෙනස් වෙන්න පුළුවන් ඔන්ලයින් පන්තිවලදී.
ඉතින් සිලබස් එක අනිවාර්යයෙන් විභාගයට මාස 2කට කලින් ආවරණය කිරීමේ වගකීමත් එක්ක තමයි අපි මේ කටයුතු කරගෙන යන්නේ. ඊට පස්සේ අපි බලමු මේ සිලබස් එක ගෙන්වීමේදී මගේ වැඩපිළිවෙල සහ විභාගෙදී බලාපොරොත්තු වෙන්නේ කොහොමද කියන එක. අපි ඒ ගැන මෙතනින් එහාට කතා කරමු. හරි. දැන් අපි බලමු විභාගේ කොයි වගේද? ඔයගලන්ට මේ විෂය ඉගෙන ගද්දී මොනවද අවශ්‍ය වෙන උපකරණ? ඒ ගැන අපි කතා කරමු. විභාගය ගැන කතා කරොත්. විභාගෙට මේ අවුරුදු 2ක් ඉගෙන ගන්න දේ ඔයගලන්ගෙන් මනින්න පැය 5ක් යනවා. පැය 5ක් කාලය ඇතුළත තමයි මනින්නේ. ඔක තමයි උසස් පෙළ ඕනෑම විෂයක තියෙන අමාරුව. ඔයගලන්ට එනවා ප්‍රශ්න පත්‍රයේ පළවෙනි කොටස. part 1 එක. part 1 එකේ MCQ බහුවර්ණ ප්‍රශ්න. බහුවර්ණ ප්‍රශ්න 50ක් එනවා ඔය මුළු විෂය නිර්දේශයම ආවරණය වෙන්න. සමහර පාඩම් වලින් බහුවර්ණ වැඩි, සමහරකින් අඩු. හැබැයි හැම පාඩමක්ම ආවරණය වෙන්න බහුවර්ණ 50ක් හැදෙනවා. මේ බහුවර්ණ 50 එක බහුවර්ණයකට ලකුණු 2 ගානේ ලකුණු 100ක් මේ බහුවර්ණ ප්‍රශ්න පත්‍රයට ලැබෙනවා. ඊට පස්සේ එනවා part 2 එක දෙවෙනි කොටස. මේ බහුවර්ණ ප්‍රශ්න පත්‍රය සඳහා පැය 2ක කාලයක් ලබා දෙනවා විභාගෙදී. ඉතින් මේක විභාගය අද තිබ්බොත් part 2 එක හෙට නැත්තම් අනිද්දා තියෙන්නේ. දවසකට විතර පස්සේ. එකම දවසේ නෙමෙයි මේ පැය 5ම ඔයගලන්ට උත්තර වලට ලපස් අපයන්න දෙන්නේ. දෙවෙනි කොටසට පැය 3ක්. පැය 3ක කාලයක් ලබා දෙනවා. මේ ප්‍රශ්න පත්‍රයේ දෙවෙනි කොටසේ ඇත්තටම කොටස් දෙකක් තියෙනවා. A කොටස සහ B කොටස. A කොටස කියන්නේ ව්‍යුහගත රචනා, structured paper එක. B කොටස කියන්නේ රචනා ප්‍රශ්න පත්‍රය, essay paper එක. මේ structured paper එකේ ප්‍රශ්න 4ක් තියෙනවා. මේක අනිවාර්යෙන් ලියන්න ඕන විවිධ පාඩම් අරමුණු කරගෙන මේ ප්‍රශ්න 4 තියෙනවා. හිස්තැන් පුරවන්න තියෙන්නේ, හිස්තැන් දීලා තියෙන්නේ ප්‍රශ්නෙට උත්තරේ ලියන්න ගණන් හදන්න. පේපර් එකේම උත්තරේ ලියලා ඒ පේපර් එක ලබා දෙන්න ඕන විභාග දෙපාර්තමේන්තුවට. B කොටස essay ප්‍රශ්න 6ක් තියෙනවා. ප්‍රශ්න 6න් 4යි තෝරාගෙන ලියන්න තියෙනවා. ඉතින් මේ A කොටසට මේ එක ප්‍රශ්නයකට ලකුණු 10 ගානේ ප්‍රශ්න 4ට ලකුණු 40ක් ලැබෙනවා. B කොටසේ එක ප්‍රශ්නයකට ලකුණු 15 ගානේ 6න් 4නේ ලියන්නේ 4ට ලකුණු 60ක් ලැබෙනවා. එතකොට මෙතන 40යි 60යි 100යි. එහෙනම් B කොටසටත් මේ part 2 එකටත් ඔයගලන්ට ලකුණු ලැබෙන්නේ ලකුණු 100ක්. එතකොට මේ part 1 එකේ 100න් ලකුණු ලැබෙන්නේ part 2 එකේ 100න් ලකුණු ලැබෙන්නේ. මේ දෙපැත්තෙම ලැබිච්ච ලකුණු ගණන් එකතු කරලා දෙකෙන් බෙදුවහම තමයි ඔයගලන්ට අවශ්‍ය ඔයගලගේ નિયમિત ලකුණු වගේ 100න් ලැබෙන්නේ. මෙන්න මේ විදිහේ ප්‍රශ්න පත්‍රයකට ඔයගලන්ට මුහුණ දෙන්න වෙනවා. ඉතින් මේ රචනා ප්‍රශ්න ප්‍රධාන පාඩම් වලින් අනිවාර්යයෙන්ම හැදෙනවා. ඉලෙක්ට්‍රොනික විද්‍යාවෙන්, වෙබ් පාඩමෙන්, සමහර වෙබ් පාඩම ස්ට්‍රක්චර්ඩ් වලටත් වැටෙනවා. ඊට පස්සේ OS පාඩම, නෙට්වර්කින් පාඩම, Python ප්‍රශ්නයක් අනිවාර්යයෙන්ම තියෙනවා. ඩේටාබේස් පාඩමේ ප්‍රශ්නයක් තියෙනවා. ඒ වගේ ප්‍රධාන හැම පාඩමක්ම එකතු කරලා වගේ මේ ප්‍රශ්න ටික තමයි තෝරා ගැනීමක් තියෙනවා. ඉතින් මෙතන කොච්චර තෝරා ගන්න තිබ්බත් කිසිම පාඩමක් අපිට අතාරින්න බෑ. මොකද ව්‍යුහගත ප්‍රශ්න පත්‍රයේ අනිවාර්යෙන් ඒවා හම්බ වෙනවා. මෙතන නැත්තම් සමහර දෙකේම හම්බ වෙනවා සමහර පාඩම්. ඒක වර්ණ 50 තුල ගැලවෙන්නත් බෑ. මේ සිලබස් එකේ A to Z හරියටම ඉගෙන ගන්න ඕනේ ඒ සාමාර්ථක යනවා. ඒ නිසා මේ පිළිවෙල අනිවාර්යෙන් වැඩ කරගන්න එක විභාග ප්‍රශ්න පත්‍රයේ ඉතින් අවශ්‍ය නම් වීඩියෝ එක පෝස්ට් කරලා මේ ප්‍රශ්න පත්‍රයේ ආකෘතිය පිළිබඳව ඔයගලන්ට පොඩි සටහනක් මෙතනදී ලියා ගන්න පුළුවන්. ඊට පස්සේ අපි බලමු මේ වැඩපිළිවෙල මම කරන්නේ කොහොමද කියලා. මගේ භූමිකාව කොහොමද කියලා. ඒ ගැන පොඩි අවබෝධයක් තියෙන්න ඕන. මම මේ පාඩම් ටික පිළිවෙලින් උගන්වගෙන යනවා. සමහර තැන්වල මම දැන් අපි විශේෂයෙන් ඔන්ලයින් ක්‍රමයට වගේ කරද්දී සමහර විට මම තෝරගන්න පිළිවෙලක් හදාගෙන කරන්න ඉඩ තියෙනවා. මම කරන පිළිවෙල මට බාර දෙන්න. මම ලස්සන්ට පාඩම් ටික ආවරණය කරනවා. මම අනිත් පන්ති වලට සාපේක්ෂව වෙනස් විදියකට උගන්වන ගුරුවරයෙක්. මම සාමාන්‍යයෙන් ටියුට්ස් ගොඩාක් දෙන්නේ නැහැ. හැම පාඩමකටම එක ටියුට් එකක් දෙනවා. ඒ ටියුට් එකේ හිස්තැන් පුරවන්න එහෙම නැහැ. ඒ ටියුට් එක ගොඩක්ලට ඒ පාඩමට අදාළ ගැටලු තියෙන්නේ. පහුගිය විභාග ප්‍රශ්න, මොඩල් ක්වෙස්චන්ස් තමයි තියෙන්නේ. ඒවා gedara වැඩ විදිහට කරන්න තියෙන්නේ. මම සාමාන්‍යයෙන් විශ්වාස කරන දෙයක් තමයි මේ බෝඩ් එකේ රූප සටහන් ඇඳලා උගන්නන එක ප්‍රොජෙක්ටර් එකක් දාලා පෙන්වනට වඩා හොඳයි කියන. ඒක මම අත්දැකීමෙන් දන්නවා. ස්ලයිඩ් ප්‍රසන්ටේෂන් එකක් දාගෙන ස්ලයිඩ් මාරු කර කර උගන්නන එකට වඩා ඔයගොල්ලෝ මාව දකිමින් බෝඩ් එකේ අඳිමින් උගන්නන එක හරි වැදගත්. දැන් රූප සටහන් පවා මම සමහරට මුද්‍රණය කරලා දුන්නත්
සටහනට අතෙන් අන්දවනවා. මොකද අතෙන් ඇඳලා හුරු වෙන එක තමයි වඩා වටින්නේ. අනික තමන්ගේ අත් අකුරෙන් සටහන මම ලියවනවා. ටියුට් එකක් දීලා ටියුට් එකේ හිස්තැන් පුරවන ක්‍රමය නෙමෙයි මම පාවිච්චි කරන්නේ. මගේ පන්තියට සම්බන්ධ වෙන හැමෝම පොතක් අරගන්න ඕන. පොතයි පෑනයි අනිවාර්යෙන් තියෙන්න ඕන. පොතක සටහන ලියන්නේ. තනි රූල් පොතක් ගන්න. සාමාන්‍ය ගොඩාක් විශාල එකක් නෙමෙයි ගන්න. ලොකු පොතක් CR පොතක් අරගන්න. පොඩි පොතේ වඩා හොඳයි. මොකද රූප සටහන් එහෙම අඳින්න තියෙන පාඩම් වලදී ගොඩක් වැදගත්. පොතේ අතෙන් සටහන ලියන්න ලැහැත්ති වෙන්න ඕනේ. රූප සටහන් අතෙන් අඳින්න ලැහැත්ති වෙන්න ඕන. මම මුද්‍රණය කරලා දුන්නොත් රූප සටහනක් ඒක අනිවාර්යෙන් ගෙදරින් හරි පොතේ අඳවනවා. අතෙන් අඳින රූප සටහන් තමයි මතක හිටින්නේ. ඊට අමතරව නිබන්ධනයක් පාඩමකට එකක් ලැබෙවි. ඒකේ ගෙදරින් කරන්න ගැටලු තියෙයි. ඒව අනිවාර්යෙන් සාකච්ඡා කරනවා. ඒ වැඩ ටික කරන්න ඕන. තනියෙන් ගෙදර වැඩ තියෙනවා. ඊට අමතරව මතක තියාගන්න මේ අපේ පරණ ගෝලිකින් අහන්නේ මේ 2011 ඉඳන් මේ දක්වා දැන් ඕනේ 2020 වෙනි පේපර් එක අවසානට ආවේ. මේ හැම පේපර් එකකම හැම බහුවර්ණයක්ම හැම ව්‍යුහගතයක්ම හැම රචනා ප්‍රශ්නයක්ම කරලා තමයි විභාගයට යවන්නේ. කියන්නේ එක පාස් පේපර් එකක එක බහුවර්ණයක් නොකර විභාගයටම යවන්නේ. මේ සියලු පාස් පේපර්ස් කරද. ඔයගොල්ලෝ 2023 විභාගෙ ලියලා 2022 දක්වා පේපර්ස් තියෙනවා බලන්න. ඒ දක්වා තියෙන හැම ප්‍රශ්නයක්ම කරලා යවන්නේ. අපි ඒ ප්‍රශ්න සාකච්ඡා කරද්දී මතක තියාගන්න සමහරලාට මම ප්‍රශ්න පත්‍රයෙන් ප්‍රශ්න පත්‍රයට සාකච්ඡා කරන අවස්ථාවක් තියෙනවා. එහෙම නැත්නම් ප්‍රශ්න පත්‍ර ඔක්කොගෙම නෙට්වර්කින් ප්‍රශ්න වෙනම අරන් සාකච්ඡා කරනවා. නෙට්වර්කින් පාඩම කරලා. ඩේටාබේස් පාඩමට අදාළ ඒවා සම්පූර්ණයෙන් සාකච්ඡා කරනවා. පාඩමෙන් පාඩමට මේ ප්‍රශ්න බෙදලා මේ පේපර්ස් වෙන් කරලා සියලු ප්‍රශ්න සාකච්ඡා කරලා යවන්නේ. ඊට අමතරව මං ගාව තව ලොකු ප්‍රශ්න බෑන්ක් එකක් තියෙනවා. මම හදපු ප්‍රශ්න. ඒ වගේම වාර විභාග වලින් තෝරගත්ත හොඳ ප්‍රශ්න. ඒ වගේ තෝරගත්ත ප්‍රශ්න වෙනස් කරලා නිර්මාණශීලී ලෙස නිර්මාණය කරපු හොඳ ප්‍රශ්න. ඒවා සියල්ලම අපි මේ සිද්ධාන්ත පන්තිය වගේ ඉදිරියේදී රිවිෂන් පන්තියත් එක්කත් අපි සාකච්ඡා කරමින් යනවා. ඉතින් මේ වැඩපිළිවෙලට සක්‍රිය දායකත්වයක් මුල ඉඳන් අවසානය දක්වා දුන්නොත් දැන් අපි දැන් ලෝක ස්වභාවය වෙනස් කරන්න බෑනේ මේ කොරෝනා ප්‍රශ්නේ ගැන. අපි අවුරුදු ගාණක් තිස්සේ වැඩ කටයුතු කරගෙන ගියේ භෞතික පන්තියක. තාම ලස්සනට. ඉතින් හොඳට මතක තියාගන්න ඉතින් මේ වැඩපිළිවෙල ගැන. ඒ වැඩපිළිවෙල ඒ අයුරෙන්ම ඔන්ලයින් පන්තිය තුළ උපරිමෙන් කරන්න මම උත්සාහයක් දරනවා. මොකද අපි ඔන්ලයින් පන්තිය මේ සාකච්ඡා කරන් ගියට මම හැමදාම කැමති භෞතික පන්තියට. ඉතින් ඔන්ලයින් පන්තියේ මට කළ හැකි උපරිම දේ කරන්න මම උපරිමෙන් කැප වෙනවා. ඒ නිසා දිගින් දිගටම අපිත් එක්ක මේ Telegram group එකේ රැඳෙන්න. මේ Telegram group එක t.me/ict2023 කියන Telegram channel එකත් එක්ක අපි එකතු වෙන්න. හැමෝම එකතු වෙන්න. මේක public channel එකක්. ඊට පස්සේ මම මේකේ සියලු තොරතුරු දාන ඔන්ලයින් පන්ති වලට සම්බන්ධ වෙන්නේ කොහොමද, නිබන්ධන ලබා ගන්නෙ කොහොමද, මේ ඉදිරි ගෙවීම් කටයුතු කරන්නේ කොහොමද, හැමදේම. ඉතින් අපිත් එක්ක සම්බන්ධ වෙලා දිගටම රැඳෙන්න. ඊගාවට ගොඩක් දෙනා අහන ප්‍රශ්නයක් තමයි පරිගණකයක් තියෙන්න ඕනද? දැන් ඉතින් ඔන්ලයින් පන්තියක් කරන්න ගත්තාට පස්සේ ඔන්ලයින් පන්තියට සම්බන්ධ වෙමින් තමන්ට ලැප්ටොප් එකක්, ඩෙස්ක්ටොප් එකක්, එහෙම නැත්නම් ස්මාර්ට් ෆෝන් එකක් එහෙම තියෙන්න වෙනවනේ ඔන්ලයින් පන්තියකදී. ඉතින් ඒක මේ දැන් මේ යුගයේ අවශ්‍යතාවයක් වෙලානේ. ඉතින් හැබැයි දෙමව්පියන්ට කරදර කරලා මහා විශාල ලැප්ටොප් අර මේ ලොකු වියදම් අධික උපකරණ මිලදී ගන්න නම් උත්සාහ දරන්න එපා. එහෙම අවශ්‍ය වෙන්නේ නැහැ. මේක සමහරට මේ වීඩියෝ දෙමව්පියොත් බලනවා ඇති. එහෙම මේ ලක්ෂ ගණන් වියදම් කරලා පරිගණකයක් අරන් දෙන්න ඕනේ ICT කරන ළමයෙකුට. දැන් අපි ගත්තොත් ප්‍රැක්ටිකල්ස් මේකේ කරන්න තියෙන Python කෝඩ් එකක් ලියා ගන්න. ඊට පස්සේ ඔය පොඩි වෙබ්සයිට් එකක් හදා ගන්න. සාමාන්‍ය යූස් කරපු පරිගණකයක් හරි සාමාන්‍ය මිලකට අරන් දුන්නා නම් ප්‍රමාණවත්. එක්කෝ Y3 වගේ පරිගණකයක් වුණත් ප්‍රමාණවත්. ලොකු වියදම් දරලා ලොකු පරිගණකයක් අරන් දෙන්න දෙමව්පියන්ට කරදර කරන්න එපා. පරිගණකයක් නැහැ කියලා ප්‍රශ්නකුත් නැහැ අත්‍තරම. දැන් භෞතික පන්තියට එනකොට මම හැම ප්‍රැක්ටිකල් එකම කරලා පෙන්නනවා. හැම කෝඩ් එකක්ම මම රන් කරලා පෙන්නනවා. ඒ කෝඩ්ස් මම print කරලා දෙනවා. වෙනම රන් කරන කෝඩ්ස්. ඊට පස්සේ අපි group එකටත් දානවා අපේ හැම එකක්ම. ඉතින් Tamanට පරිගණකයක් නැහැ කියන එක ප්‍රශ්නයක් නෑ. මොකද විභාගෙට ප්‍රැක්ටිකල් ටෙස්ට් එකක් නැහැනේ. විභාගෙට තියෙන මේ කෝඩ් එක කොලේ අතෙන් ලියලා ලකුණු ගන්න. ෆ්ලෝ chart අඳින්න. HTML කෝඩ් එක අතෙන් ලියන්න. ඉතින් අතෙන් ලියන්න බැරි ළමයට විභාගෙට ලකුණු ගන්න බෑ. කොච්චර ගෙදර කම්පියුටර් එකක් තිබ්බ. අන්තර්ජාල සම්බන්ධයක් අනිවාර්යයෙන්ම අවශ්‍යයි කියලා එහෙම එකක් නෑ. මේ ඔන්ලයින් පන්ති කරද්දී ඒව අවශ්‍යයි ඇත්ත. නමුත් භෞතික පන්තියේ මේ විෂය ඉගෙන ගන්න ඒව අත්‍යවශ්‍ය දේවල් නෙමෙයි. මොකද මම අවශ්‍ය හැමදේම කරන නිසා මම මේ කියන්නේ. ඒ නිසා අපේ මෙච්චර කල් මේ ඉතිහාසය අපි ඔන්ලයින් පන්ති මේ පෙරදැන ආවේ මේ අවුරුදු 10ක මේ ළමයි ඇතුළේ හිටියා. ගෙදරට විදුලි බලය නැති ළමයි. හොඳට මතක තියාගන්න. ඉතින් ගෙදරට විදුලි බලය නැහැ කියපුවාම ඔයගොල්ලෝ දන්නවනේ. ඉතින් අන්තර්ජාල සම්බන්ධතාවයක් කොහොමද පවත්වාගන්නේ? පරිගණකයක් පාවිච්චි කරගන්නේ කොහොමද? ස්මාර්ට්ෆෝන් නැහැ. ඔය එකක්වත් නැති ළමයි ඉන්නවා. දිස්ත්‍රික්කේ මුල් 10 ඇතුළේ රැන්ක්ස් වල.
ඊටාම ආර්ථික අපහසුතාව තියෙන ළමයි. සමහරට අපිත් එක ෆ්‍රී කාඩ් වලින් ඉගෙන ගත්තේ මේ පන්තිවල. ඒගොල්ලෝ පරිගණකයක් මුලින්ම මිලදී ගන්නේ. සමහර දරුවන්ට විශ්වවිද්‍යාලයට යනකොට මම අරන් දුන්නේ මුලින්ම ලැප්ටොප් එකක්. ඉතින් ඒ වගේ උදව් පදව් කරා. ඒතකොට ඒ තමයි A level කරන කාලේ ගෙදර කම්පියුටර් එකක් තිබ්බේ නැහැ. දුෂ්කර පාසලක ඉගෙනගෙන ICT වලට ඒ සාමාර්ථයක් දාලා ඉතුරු විෂයන් දෙකටත් ඒ අරන්. ඒ තුනක් අරන් විශ්වවිද්‍යාලෙ ගියා. ඉතින් ඕගොල්ලන්ට මේ තියෙන පහසුකම් වලින් ඒ තුනක් අරන් කැම්පස් යන්න බැරි කවුරුත් නැහැ. මං හිතනවා මේ වීඩියෝ එක නරඹන හැමෝටම ඉහළ ප්‍රතිඵලයක් අරන් කැම්පස් යන්න හැකියාව තියෙනවා. තියෙන තමන්ගේ වැඩපිළිවෙල. තමන්ට තියෙන භෞතික දේවල් පිළිබඳව තමන් සැලෙන්න එපා. පරිගණකයක්වත් විදුලි බලයවත් නැති ළමයි මේ වගේ ප්‍රතිඵල වලට ආවනම් ඕගොල්ලන්ට මේ තියෙන පහසුකම් එක්ක ප්‍රතිඵල වලට යන්න පුළුවන්. දෙමව්පියන්ට කරදර කරලා ගොඩාක් ඉහළ මිල ගණන් වල පරිගණක ඉල්ලන්න එපා. අත්‍යවශ්‍ය නැහැ. අවශ්‍යම නම් සාමාන්‍ය පරිගණකයක් මිලදී ගන්න. ඒකත් අත්‍යවශ්‍ය නැහැ කියන පණිවිඩය මම දෙන්න ඕන. මොකද අපේ මේ වැඩපිළිවෙලත් එක්ක ලස්සනට දායක වෙන්න මම හැමදේම කරමු. මොකද හැමදාම අපි ඔන්ලයින් වලම නෙමෙයි ඉන්නේ. අපි අපේ පන්තියට මේ බැරි කාලේ මේ කොවිඩ් කාලේ අපි මෙහෙම කළාට මමත් කැමති භෞතික පන්ති උගන්වන්න. ඉතින් භෞතික පන්තියට ආපුවම අපි හැමදේම කරනවා ලස්සනට ප්‍රායෝගිකව උගන්වනවා. ඒ නිසා අපි මේ විදිහට භෞතික පන්තියේදී ඉන්දියා නගරයේ හම්බෙමු. ඉතින් Telegram group එකත් එක්ක රැඳෙන්න මම ඉදිරි තොරතුරු ඔක්කොම දෙන්නම්. අද මෙතනින් අපේ පළවෙනි හැඳින්වීමේ පන්ති අවසන්. මේක මම ඉංග්‍රීසි මාධ්‍ය දරුවන්ටත් සිංහල මාධ්‍ය දරුවන්ටත් දෙගොල්ලටම ගැලපෙන විදිහට කරේ. ඉංග්‍රීසි හැම වචනයක්ම ලියලා. ඒ නිසා මේ හැඳින්වීමේ සම්මන්ත්‍රණයේ විදිහට හැඳින්වීමේ පළවෙනි පන්ති විදිහට මේ පන්තිය හොඳින් නරඹන්න මම හිතනවා දෙමව්පියෝ පවා නැරඹුවොත් මේක ඉතාම වටිනවා. අපි දිගටම Telegram group එකත් එක්ක ටච් එකේ ඉන්න මම මේ ඔන්ලයින් පන්ති වල සම්බන්ධ විදිහ ගැන කියන්නම්. ඉතින් හැකියික්මනින් පන්ති භෞතික පන්ති මම කුරුණෑගල සිප්පින් ආයතනෙත් මහනුවර නම්බසිරෝ ආයතනෙත් ආරම්භ කරනවා. ආරම්භ කරපු සැනින් ඔයගොල්ලන්ගේ මූණු බලාගෙන අපිට ලස්සනට ඉගෙන ගන්න පුළුවන් වෙන දවසක් එයි. ඒ දවස එනකන් තමයි මමත් පුන පුනා බලා සිටින්නේ. මගේ උපරිමයෙන් උගන්වන්න පුළුවන් වෙන ඔයගොල්ලෝ ඉස්සරහදී ඔයගොල්ලන්ගේ හිනාවත් එක්ක තමයි ඒක උපරිමයටපත් වෙන්නේ. එතකන් අපි උපරිමෙන් ඔන්ලයින් පන්තිය තුලින් හම්බෙලා වැඩ කටයුතු කරන් යන්. ඉතින් හැමෝටම තෙරුවන් සරණයි ආයිබෝවන්.